එහෙනම් ආයිබෝවන් මම සුදත් වික්‍රමරත්න උසස් පෙළ කෘෂි විද්‍යා ගුරුවරයා ඔබගේ. ඉතින් පොඩි අලුත් දෙයක් තමයි මම මේ කරන්න යන්නේ. හැමදාම අපේ විෂයට අලුත් අත්දැකීම් එකතු කරන මම අද කරන්න යන්නේ අලුත් දෙයක්. මේ අලුත් දේ අදාළ වෙන්නේ ඔබගේ අංක 16 කෘෂිකර්ම ආර්ථික විද්‍යාව නැත්නම් අපි කියන ඉකොන් කියන ඒකකයට අදාළ. මේ ඒකකයේ සම්බන්ධයෙන් අපේ හුඟක් ළමයි එච්චර හොඳ ප්‍රවණතාවක් නැති බව අපි දීර්ඝකාලීන ගුරුවරු වශයෙන් අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේකට පොඩි පිළිතුරක් වශයෙන් මම උසස් පෙළ කෘෂි විද්‍යා විෂය ධාරාව තුල මොකද මම ඇත්තටම මුලින්ම ලංකාවේ මේ උසස් පෙළ කෘෂි විද්‍යාවට ඔන්ලයින් වැඩසටහන ඉදිරිපත් කරපු ගුරුවරයෙක් වශයෙන් කෘෂි විද්‍යාව තුල මම අලුත් සංකල්පයක් ඉස්සෙල්ලාම හඳුන්වා දෙනවා. ඒක තමයි මේ කුප්පිය කියන සංකල්පය. එතකොට මම මේ අද ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ඒ කුප්පිය කියන සංකල්පය තමයි. මෙතන කුප්පියක් කියලා කියන්නේ මොකක් හරි භාජනයක් අරෙහිම නෙවෙයි. නැත්තම් මොකක් හරි මේ මොනවා හරි දියර දාන එකක් නෙවෙයි. මේක මේ විශ්වවිද්‍යාල භාෂාව තුල හමු වෙන නැත්තම් උපසංස්කෘතිය තුල හමු වෙන ලක්ෂණයක්. බොහෝ දරුවන් අපේ ශිෂ්‍ය වශයෙන් ඉන්න කාලෙත් මේ කුප්පි තිබුණා. අපි කුප්පි වලට ගිහිල්ලා තියෙනවා. කුප්පි දාලා තියෙනවා. එතකොට මේ දැන් ඔය අපි බැචාලා දන්නවා ඇති මම හුඟක් වෙලාවට කුප්පි දැමීම කලේ මේ ඉකොනොමික් සම්බන්ධයෙන් නෙවෙයි ඇග්‍රිකල්චරල් මැෂිනරි නැත්නම් ගොවිපල් යන්ත්‍ර විද්‍යාව සහ ඊට අමතරව මේ සත්ත්ව පාලනය පිළිබඳව සත්ත්ව විද්‍යාව පිළිබඳව ඉකොන් වලට කුප්පි දාන්න වෙනම කෙනෙක් හිටියා මහාචාර්ය උදිත් ජයසිංහ. ඉතින් ඒ වගේ එක එක විෂයන්ට එක එක උපිකාරයෝ හිටියා. එතකොට මේ කුප්පිය කියලා කියන්නේ මෙන්න මේ වගේ සංකල්පයක්. මේ මහාචාර්ය මද්දිත් තමයි ෆුඩ් සයන්ස් වලට එහෙම කුප්පි දාන්න හිටියේ. ඒ වගේ ඉතින් විවිධ උදවිය හිටියා විවිධ විෂයන් සම්බන්ධයෙන් කුප්පි දැමීමට. එතකොට දැනගන්න මේ කුප්පිය කියන එකෙන් අපි කරන්නේ මේ වාගේ දෙයක්. දැන් ඉස්සෙල්ලාම ළමයි නැත්තම් දේශකතේ කවුද විශ්වවිද්‍යාලේ කතිකාචාර්යතුමාගේ ලෙක්චර්ස් වලට ගියාට පස්සේ ඒක තේරෙන්නේ නැත්තම් භාෂාමය හෝ වෙනත් ගැටලුවක් හින්දා ළමයි අමාරු වෙටෙනවනේ. අන්න ඒ වාගේ වෙලාවට කුප්පිය මගින් කරන්නේ එක්කෙනෙක් ඇවිල්ලා බොහොම සරල ආකාරයට විභාගයට අවශ්‍ය ටික ඒගොල්ලන්ගේ ඔළුවේ පෙළගස්සනවා. එතකොට දැනගන්න මේ කුප්පියේ විශේෂ ලක්ෂණයක් තමයි කුප්පිය ඇතුළත සටහන් ලිවීමක් හෝ සටහන් කියවන විට ලිවීමක් කරන්නේ නැහැ. එක්කෙනෙක් විෂය විස්තර කරගෙන යනවා අනික් කට්ටිය ඔව් හරි තිබුණා ආදී වශයෙන් ඒ දේවල් වටහා ගන්න. ඒක ඉතා ඵලදායී සහ සාර්ථක ක්‍රමයක්. ඉතින් මම දැන් මේ ඉකොනොමික්ස් වල කුප්පි සීරීස් එකක් තමයි පටන් ගන්න යන්නේ. ඒ යටතේ අද තමයි මේ වැඩේ ඉස්සෙල්ලාම පටන් ගන්නෙ. මේක ඉස්සෙල්ලාම වඩාත් ඵලදායී වෙන්නේ 2021 මේ අවුරුද්දේ විභාගය සඳහා යන උදවියට. ඔබගේ විභාගය අපි හිතනවා බොහෝ විට ලබන වසරේ මුල භාගයේ ජනවාරි විතර ඒගොල්ලෝ කරගනී කියලා පවත්වාවි කියලා. එතකොට හුඟක් ළමයි මේ ඉකොනොමික් සම්බන්ධයෙන් මොනවා කළත් එච්චර හොඳ ස්ටේජ් එක නැති බව ළමයි එක්ක වැඩ කරගෙන යනකොට අපිට පෙනී ගියා. ඒකට හේතුව මොනවා හරි ගැටලුවක් ඇති එකක් තමයි ළමයින්ගේ පැත්තේ. ඒගොල්ලෝ අවුරුදු 13ක් තිස්සේ උසස් පෙළ විෂයපත්‍රයේ පාසල් අධ්‍යාපනය තුල බයොලොජි ඒ කියන්නේ මේ විද්‍යා විෂය ධාරාව කළත් තාක්ෂණ වේදේ කළත් ඒගොල්ලන්ට මේ ඉකොනොමික්ස් කියන මාතෘකාව හසු වෙන්නේ නැහැ. කලා හා වාණිජ්‍ය ළමයින්ට තමයි මේක තියෙන්නේ. එතකොට දැනගන්න මේ ඉකොනොමික්ස් කියන මාතෘකාව හරියට කවදාවත් අහුවෙලා නැති සයන්ස් හෝ තාක්ෂණ වේදේ තියෙන දරුවෙකුට එකපාරටම මේ සංකල්ප ටික ගලප ගන්න ගියාම ටිකක් අමාරු වෙනවා. අනික් අතට මේ සඳහා ගුරුවරයා තුලත් යම් පරිචයක් ස්කිල් එකක් තියෙන්න ඕන. ඉතින් මම හිතනවා මගේ ළඟ මේ ස්කිල් එක ඇති කියලා. ඒකට එක හේතුවක් තමයි මම පෙරදිනේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වශයෙන් ඉන්නකොට මගේ BSc කෘෂිකර්ම උපාධිය හදාරනකොට මම විශේෂ කරන හේවත් ස්පෙෂල් කළේ කෘෂිකර්ම ආර්ථික විද්‍යාව. ඊට අමතරව මගේ MSc එක තියෙන්නේ කෘෂිකර්ම ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට වැඩේ ගොඩ දාලා දෙන්න මට පුළුවන් කියලා. හරි දැන් කයි ඇති අපි වැඩේට බහිමු. දැන් ළමයෝ මම මෙතන කරන්නේ මේ වගේ දෙයක්.
මම ඔබගේ විෂය නිර්දේශයේ ඉකොනොමික්ස් වල තියෙන ටික බොහෝම වේගෙන් මේ සටහන් ලියව නිකන් අහුකුණු කතා කර ඉන්නේ නැහැ. වේගෙන් මතක් කරගෙන යනවා. අවශ්‍ය දේවල් විතරයි ඔක්කොම මෙතන කතා කරනවා කියලා හේකුත් නැහැ. ඔබට විෂය තේරුම් ගන්න මේක පෙළගස්ස ගන්න ඕන ටික මම විශේෂයෙන් කතා කරනවා. මම එක දෙයක් කියන්න කැමතියි. මෙතෙන්දි මම වැඩි අවධානයක් යොමු කරන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රස්තාර. හුඟක් දරුවන්ට මේ ප්‍රස්තාර පිළිබඳ මාර ගැටලු තියෙනවා. සමහරවිට ටික වෙලාවක් ගියාට පස්සේ මුලදී මතකයි ප්‍රස්තාරයේ හැඩය හා විශේෂයෙන් x හා y කියන අක්ෂ. අග හරියට ගියාම මුල ඇඳපු ප්‍රස්තාරවල xy මතක නැහැ. ඒ වගේම මෙතන හමුවන සමීකරණ. මෙන්න මේ පිළිබඳවත් මම පොඩ්ඩක් ඇටෙන්ෂන් එක දානවා. මීට අමතරව මේ වෑන් ලැබෙන්න පුළුවන් ගණිත ගැටලු මොනවාද කියන එක ගැන මම පොඩ්ඩක් ඔබට දැනුවත් කරනවා. එතකොට මේ වැඩසටහනේ පබ්ලික් මොනවද මේ ප්‍රකාශන අයිතිය මා සතු වුණාට මම ඔබට අවසරයක් හෝ අනුග්‍රහයක් දෙනවා පුතේ දුවේ ඕන යාළුවෙකුට මේක ෂෙයා කරන්න. ඒගොල්ලෝ දැනගත්තට කමක් නැහැ. මොකද විභාගයේදී 21 උන්ට අවශ්‍ය යම් පිටුහලක් මේ ප්‍රෝග්‍රෑම් එක මගින් ලැබෙනවා නම් අවුරුදු 30ක් තිස්සේ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරලා ලබාගත් සතුටට ඔබගේ ප්‍රතිඵල දිහා සාර්ථකත්වයේ දිහා බලලා සතුටු වෙන එකට තවත් ටිකක් එකතු වෙන නිසා මේක ෂෙයා කරන්න, බෙදා ගන්න, අනික් අයට කියන්න, දෙන්න කිසිම ගැටලුවක් නේ. රයිට්? ඒකත් මම මෙතෙන්දිම කියලා තමයි වැඩි පටන් ගන්න. හොඳයි අපි එහෙනම් ඉස්සෙල්ලාම එනවා පළවෙනි මාතෘකාව හේවත් කෘෂි ආර්ථික විද්‍යාව කියන නිපුණතාව යටතේ හමුවන පළවෙනි නිපුණතා මට්ටම. මේ නිපුණතා මට්ටම නම් කරලා තියෙනවා නිෂ්පාදන සාධක විසිලෙස කළමනාකරණය කියලා. ඔන්න ඕක තමයි පළවෙනි නිපුණතා මට්ටමේ මාතෘකාව. මේ යටතේ අපි කතා කරන ඒකකය කෘෂිකර්ම ආර්ථික විද්‍යාව හින්දා මම ඉස්සෙල්ලාම කියන්න ඕන මොකක්ද මේ ආර්ථික විද්‍යාව කියන්නේ කියලා. ආර්ථික විද්‍යාව යටතේ නැත්නම් ඉකොනොමික්ස් යටතේ අපි කරන්නේ සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිළිබඳව දරන වෑයමක් පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීමක්. සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සිදු කරන විද්‍යාත්මක හැදෑරීමක් තමයි කෘෂික ආර්ථික විද්‍යාව කියන්නේ. එතකොට මේ ආර්ථික විද්‍යාවේ මූලධර්ම කෘෂිකර්මයේදී භාවිතා කළා නම් ඒක කෘෂිකර්ම ආර්ථික විද්‍යාව එච්චරයි. දැන් එතකොට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉස්සරළම කාටද මේ සම්පත් කියන්නේ? කාටද මේ අවශ්‍යතා කියන්නේ? අවශ්‍යතා ඉස්සරළම කතා කළොත් යම් පුද්ගලයෙකුගේ දැනට තිබෙන තත්වයයි තිබිය යුතුයයි කියලා එයා හිතන තත්වයයි අතර යම් පරතරයක් තියෙනවා. ගැප් එකක් තියෙනවා. මෙන්න මේ ගැප් එකට මම කියනවා අවශ්‍යතාවක් කියලා. මගේ ළඟ ඔරලෝසු එකක් තියෙනවා. මං කියනවා මට ඔරලෝසු එකක් නෙවෙයි ඔරලෝසු තුනක් තියෙන්න ඕන කියලා. තිබෙන තත්වය එකයි, තිබිය යුතුයයි හිතන තත්වය තුනයි. 3යි 1යි අතර පරතරය මට ඔරලෝසු දෙකක අවශ්‍යතාවක් මතුවෙනවා. අවශ්‍යතාවක් කියලා කියන්නේ ඕකයි. තිබෙන තත්වය හා තිබිය යුතුයයි සිතන තත්වය අතර ඇති පරතරයයි. මේ අවශ්‍යතාවන්ගේ මූලික ලක්ෂණය තමයි මේවට ඉවරයක් නැහැ. අසීමිතයි. එක අවශ්‍යතාවක් දැන් මම කෑ ගහනවා මට ඔරලෝසු තුනක් ඕන ඔයා දෙනවා. ආ මෙන්න ගනි තව දෙකක්. ඔරලෝසු තුනක් අතේ බැඳන් හරි කොහේ හරි බැඳන් මම ටිකක් වෙලා ඉඳලා ආයෙ කෑ ගහනවා මට තුනක් බෑ 10ක් ඕන. ඇයි මම බුදු වෙලා නැහැ. මිනිස් අවශ්‍යතාවල හැටි තමයි සීමාවක් කෙලවරක් නැහැ. ඒ නිසා අසීමිතයි. එතකොට මිනිසාගේ අවශ්‍යතා තෘප්තිමත් කරගන්න එයා පාවිච්චි කරන දේවල් තියෙනවා. ඒවට අපි කියනවා භාණ්ඩ එහෙම නැත්නම් සේවා කියලා. goods and services කියලා කියනවා. මෙන්න මේ භාණ්ඩ හා සේවා පාවිච්චි කරලා පරිභෝජනය කරලා තමයි මිනිස්සු තමන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරගන්නේ. එතකොට මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීමට යොදා ගන්නා මේ භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා විවිධ පදාර්ථ අවකාශයේ ඉඩක් ගත්තනම් පදාර්ථ නැතුව ක්‍රියාවක් කරන දේවල් හෙවත් ශක්ති ප්‍රභේද වලට අපි කියනවා සම්පත් කියලා.
මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීමට භාණ්ඩ හා සේවා අවශ්‍ය වෙනවා. ඒ භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා පදාර්ථ හා ශක්ති ප්‍රභේද වලට අපි කියනවා සම්පත් කියලා. සිද්ධිය පැහැදිලිද? එතකොට මිනිසාගේ අවශ්‍යතාවන් වල කෙලවරක් නැති වුණාට ඒක අසීමිත වුණාට ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකක්ද? ඒවා තෘප්තිමත් කරන්න තියෙන භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් සීමිතයි. සම්පත් පරිසරයේ හෝ සමාජයේ ඉන්න හැමෝටම කැමති වෙලාවක කැමති ප්‍රමාණයකින් පරිභෝජනය කරන්න බෑ. ඒවා හිඟයි. ඒ නිසා සම්පත් සීමිතයි. ඒක අපිට අදාළ නෑ. මේ සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිළිබඳව කෙසේ හෝ අපි විද්‍යාත්මක හැදෑරීමක් කළොත් ඒකට අපි කියනවා ආර්ථික විද්‍යාව කියලා. මේ ආර්ථික විද්‍යාවේ මූලධර්ම කෘෂිකර්මයේදී භාවිතා කළොත් ඒකට අපි කියනවා ආර්ථික විද්‍යා මූලධර්ම කෘෂිකර්මයේදී භාවිතා කළොත් ඒකට අපි කියනවා කෘෂිකර්ම ආර්ථික විද්‍යාව හේවත් ඇග්‍රිකල්චරල් ඉකොනොමික්ස් කියලා. ඔන්න ඔච්චරයි කතන්දරේ. මම ඉස්සෙල්ලාම නිෂ්පාදන සාධක කළමනාකරණය යටතේ කතා කළා. මොකක්ද ආර්ථික විද්‍යාව කියන්නේ? සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීම. අවශ්‍යතාවක් කියන්නේ යම් පුද්ගලයෙකුට තිබෙන තත්වයයි තිබිය යුතුයයි හිතන තත්වයයි අතර පරතරයයි. මේකට සීමාවක් නැහැ, අසීමිතයි. මිනිසුන් තම අවශ්‍යතා තෘප්තිමත් කිරීමට පරිභෝජනය හෙවත් පරිහරණය කරන දේවල් භාණ්ඩ එක්ක සේවා වෙනවා. භාණ්ඩ වලට භෞතික පැවැත්මක් තියෙනවා, සේවා වලට නැහැ. එතකොට මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීමට පාවිච්චි කරන භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා විවිධ පදාර්ථ හා ශක්ති ප්‍රභේද වලට අපි කියනවා සම්පත් කියලා. සම්පත් වල ලක්ෂණය තමයි ඒවා අවශ්‍ය තරම් නැහැ, සීමිතයි. කෙසේ හෝ වේවා සීමිත සම්පත් වලින් අසීමිත අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීම විද්‍යාව ආර්ථික විද්‍යාවයි. ඒ ආර්ථික විද්‍යාවේ මූලධර්ම කෘෂිකර්මාන්තය තුල භාවිතා කළා නම් ඒක කෘෂිකර්ම ආර්ථික විද්‍යාවයි. දැන් ඔන්න මම ඉස්සෙල්ලම ඉකොනොමික්ස් කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඔච්චරයි. ওই ටික දැනගත්තාම ඇති, වෙන මොනවාක්වත් ඕනේ නැහැ. හරිද? ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා, මොනවද මේ නිෂ්පාදන සාධක කියන්නේ කියලා. දැන් දැනගන්න භාණ්ඩ හා සේවා නිපදවන්න පුළුවන් මේ දේවල් ස්ටොක් එකක් වශයෙන් තියෙනවා. මේකට අපි කියනවා රිසෝස් ස්ටොක් එක හෙවත් සම්පත් සම්භාරය කියලා. භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා සම්පත් වල එකතුවට අපි කියනවා රිසෝස් ස්ටොක් එකක් හෙවත් සම්පත් සම්භාරය කියලා. ඒක අපි තැන්පත් කරලා තියෙනවා. කොහේ හරි තැනක සමාජයක ආර්ථිකයක තියෙනවා. මෙන්න මේ සම්පත් සම්භාරයේ තියෙන සම්පත් වලින් අපි භාණ්ඩ හා සේවා නිපදවීමට ඒවා පාවිච්චි කරනකොට ඒවට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. සම්පත් සම්භාරයෙන් ලබාගත් සම්පත් භාණ්ඩ හෝ සේවා නිපදවීමට පාවිච්චි කරනවා නම් ඒවා factors of production හෙවත් නිෂ්පාදන සාධක කියලා කියනවා. මම මේ කතා කරන්නේ අපේ ඉකොනොමික්ස් වලට ගැලපෙන මට්ටමටයි. හරිද? ওই ටික තේරුම් ගත්තා නම් හරි. මේ නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් ආකාර හතරක් වෙනවා. නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් ආකාර හතරක් වෙනවා. මොනවද ඒ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය වශයෙන්. ව්‍යවසාය කියන්නේ ඇඳුම් වර්ගයක් නෙමෙයි, සායක් නෙමෙයි. එහෙම නැත්නම් අහන්න එපා තිලක රත්නකේද තිලක වර්ධනකේද නෝ ලිමිට් එකේද තියෙන්නේ කියලා. මේක කිසියම් නිෂ්පාදන සාධකයක්. මෙතන භූමිය කියලා කියන්නේ තනි ක්‍රම පස කියන එක විතරක් නෙවෙයි. භාණ්ඩ හෝ සේවා නිපදවීමට යොදා ගන්නා සෝබාදහම විසින් ලබා දුණු පදාර්ථ හා ශක්ති ප්‍රභේද වලට අපි කියනවා භූමිය කියලා. අවකාශයේ ඉඩක් ගන්නවා නම් පදාර්ථයක්, වැඩක් කරනවා නම් ශක්ති ප්‍රභේදයක්. එතකොට භූමිය කිව්වහම පසේ සරු බව, ජලය, වායුගෝලය මේ ඔක්කොම අයිති වෙනවා. එතකොට අන්න ඒකට අපි කියනවා භූමිය කියලා. එතකොට භූමිය කියන නිෂ්පාදන සාධකය අපි ළඟ නැත්නම් අපි කොහෙන් හරි එක ලබා ගන්න ඕන.
කොහෙන් හරි ලබා ගන්නකොට අපි ඒකේ තියෙන ප්‍රයෝජනේ හෙවත් ඵලදායීතාවට යම් ගෙවීමක් කළ යුතු වෙනවා. භූමිය කියන නිෂ්පාදන සාධකේ ඵලදායීතාව සඳහා කරන ගෙවීමට අපි කියනවා එක්ක බදු එහෙම නැත්නම් කුලී කියලා. ඊළඟ නිෂ්පාදන සාධකයේ තමයි ශ්‍රමය. අපි යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට ඵලදායී කායික හා මානසික ප්‍රයත්නයක් effective නැත්නම් productive mental and physical effort එකක් දැම්මොත් ඒකට අපි කියනවා ශ්‍රමය කියලා. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට යොදන ඵලදායී ප්‍රතිඵලයක් තියෙන කායික හෝ මානසික ප්‍රයත්නයක් වෑයමක් උත්සාහයක් ශ්‍රමය වෙනවා. ශ්‍රමය මිනිස් ශ්‍රමය වෙන්න පුළුවන්, සත්ත්ව ශ්‍රමය වෙන්න පුළුවන්, යන්ත්‍ර ශ්‍රමය වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ශ්‍රමය අපි ළඟ නැත්නම් අපි ඒකේ ඵලදායීතාවට කොහෙන් හරි ගත්තාම ගෙවන්න ඕන. ගෙවන්නේ මොනවද? වැටුප් ගෙවනවා දිගුකාලීන ශ්‍රමිකයින්ට දිගුකාලීන වශයෙන් පුහුණු එහෙම නැත්නම් බුද්ධිමය ශ්‍රමයේ පැත්තටයි වැටුප් ගෙවන්නේ. කායික ශ්‍රමයේ පැත්තට අපි ගෙවන්නේ වේතන. ශ්‍රමයට වැටුප් වලට කියනවා සැලරිස් කියලා, වේතන වලට කියනවා වේජස් කියලා. තුන්වෙනි එක තමයි ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ඉංග්‍රීසියෙන් කියනවා බොහොම සරලව capital is a man made input. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට යොදා ගන්නා මිනිසා විසින් නිර්මාණය කරපු පදාර්ථ හා ශක්ති ප්‍රභේද. ඇත්තට මිනිසාට ශක්තිය මවන්න බෑ. නමුත් he can convert පරිවර්තනය කරන්න පුළුවන්. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට යොදාගත් මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. මෙන්න ප්‍රාග්ධනය කියන්නේ ළමයි හුදෙක්ම මුදල් නොවේ. ප්‍රාග්ධනයේ වටිනාකම මුදලින් මනින්න පුළුවන්. හැබැයි ප්‍රාග්ධනය කියන්නේ මුදලම නොවේ. මෙන්න ප්‍රාග්ධනය කියන්නේ මුදල්, යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, උපකරණ, ගොඩනැගිලි මේ ඔක්කොම. ප්‍රාග්ධනය අපි ළඟ නැත්නම් අපි කොහෙන් හරි ලබා ගන්න ඕන. කෙලින්ම මුදල් වශයෙන් හෝ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් වශයෙන් ගත්තාම වෙන කෙනෙක් ඒකට මුදලක් වැය කරලා ගන්නවා වෙන්න පුළුවන්. මේකට අපි ඉන්ට්‍රස්ට් එකක් හෙවත් පොලියක් ගෙවන්න ඕන. හතරවෙනි එක තමයි ව්‍යවසාය. ව්‍යවසාය කියලා කියන්නේ මේ භූමිය ශ්‍රමය හා ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක නිසි පරිදි කම්බිනේට් කරන්න ඕන. නැත්නම් නිසි පරිදි සංයෝජනය කරන්න ඕන. නිසි පරිදි සම්බන්ධීකරණය කරලා තමයි භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්නේ. එතකොට භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය නිකන් තිබුණාට ඒකෙන් භාණ්ඩ ලැබෙන්නේ නැහැ. යම් ඵලදායී වූ ආර්ථික භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට භූමිය ශ්‍රමය හා ප්‍රාග්ධනය නිසි පරිදි සංයෝජනය කිරීමට අපි කියනවා ව්‍යවසාය කියලා. මේක යෙදෙන පුද්ගලයා ඔන්ටර්ප්‍රිනර් නැත්නම් එන්ටර්ප්‍රිනර් හෙවත් ව්‍යවසායකයා කියනවා. ඒක සායවල් අඳින්නේ ව්‍යවසායකයා කියලා කියනවා. එයා එතකොට ව්‍යවසායකත්වයේ ඵලදායීතාව සඳහා අපි යාට දෙනවා පොලි හෝ පොලියෙන් කොටසක්. පොලිය කියන්නේ සමාවෙන්න පොලිය නෙමෙයි ලාභය ප්‍රොෆිට් එක. ලාභය හෝ ලාභයෙන් කොටසක් තමයි ව්‍යවසායකයාට අපි ලබා දෙන්නේ. ඉන්ට්‍රස්ට් එක හෝ ඉන්ට්‍රස්ට් එකෙන් කොටසක්. එතකොට ඔබ දැනගන්න ඕන ඊට අමතරව මේ නිපුණතා මට්ටම තුල මේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය හා ව්‍යවසායක කියන නිෂ්පාදන සාධක නිසි පරිදි කළමනාකරණය යටතේ මේ වායේ ඵලදායීතාව නැත්නම් කාර්යක්ෂමතාව වැඩි කරන්න මොන වගේ දේවල්ද කරන්නේ? නිසි ආයෝජනයක් කරන්න ඕන, ගැළපෙන දේවල් යොදා ගන්න ඕන, සංවර්ධනය කරන්න ඕන, පොහොර යොදන්න ඕන, ජල සම්පාදනය කරන්න ඕන, ගැළපෙන භෝග තෝර ගන්න ඕන, ශ්‍රමිකයින්ට නැත්නම් ශ්‍රමය පුහුණු කරන්න ඕන, වැඩ සැලසුම් කරන්න ඕන, හරි කළමනාකරණය කරන්න ඕන, කල්තබා සැලැස්මක් හදා ගන්න ඕන. ඊට අමතරව ගැළපෙන වේතන ලබා දෙන්න ඕන, වැටුප් දෙන්න ඕන, පහසුකම් ලබා දෙන්න ඕන, වැඩ කරන්න යෝග්‍ය පරිසරයක් තියෙන්න ඕන ආදී වශයෙන්. ප්‍රාග්ධනය ලබා ගන්නකොට නිසි පරිදි වියදම් කිරීමට ප්‍රාග්ධනය සැලසුම් කරලා තියෙන්න ඕන. සැලසුම් කර ප්‍රාග්ධනය යොදා ගන්න ආකාරය මත ක්‍රම දෙකකට බෙදෙනවා මේක. එකකට අපි කියනවා capital intensive method හෙවත් ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමය කියලා. මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය තමයි යොදා ගන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී. තව එකක් තියෙනවා labor intensive method හෙවත් ශ්‍රම සූක්ෂම ක්‍රියා ශ්‍රම සූක්ෂම ක්‍රමය කියලා. මෙහිදී අපි වැඩිපුර යොදා ගන්න ශ්‍රමය. ප්‍රාග්ධනය පරිහරණය කරද්දී නිසි පරිදි ප්‍රාග්ධන සූක්ෂම හෝ ශ්‍රම සූක්ෂම ක්‍රමයට සංයෝජනය කර භාවිතය වැදගත් වෙනවා. අවසාන නිෂ්පාදන සාධකයේ ව්‍යවසායකත්වය. එහි ඵලදායීතාව වැඩි කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට ව්‍යවසායකයා නිසි පරිදි පුහුණු කළ යුතු වෙනවා.
පුහුණුවක් ලබා දෙන්න ඕන. හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. ගැළපෙන ව්‍යවසායකින් තෝරගන්න ඕන. වැඩ කිරීමට පහසු පරිසරයක් දෙන්න ඕන. අත්හදා බලන අවස්ථාවක් දෙන්න ඕන. අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕන. sannivedana පහසුකම් ලබා දෙන්න ඕන. අනික් අයත් එක්ක sannivedanaye හෝ සම්බන්ධීකරණය වීමට නිදහස ලබා දෙන්න ඕන. තීරණ ගැනීමේ නිදහස ලබා දෙන්න ඕන. ඔහුගේ මේ හැකියාවන් අඛණ්ඩ පුහුණුව මගින් දියුණු කළ යුතු වෙනවා. මොන මාතෘකාව. නිෂ්පාදන සාධක කියන්නේ මොනවද කියලා කිව්වා. සම්පත් සම්භාරයෙන් භාණ්ඩ හෝ සේවා නිපදවීමට යොදා ගන්නා පදාර්ථ හා ශක්ති ප්‍රභේදයි ආකාර 4යි භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය හා ව්‍යවසාය ඵලදායීතාව සඳහා පිළිවෙලින් බදු කුලි වැටුප් වේතන පොලි හා ලාභ හෝ ලාභාංශ ගෙවනෝ ඵලදායීතාව වැඩි කරන ආකාරය හෙවත් කළමනාකරණය ගැන කතා කරලා ඉවරයි. ඔන්න ඉකොනොමික්ස් වල පළවෙනි නිපුණතා මට්ටමට අදාළ කුප්පිය. හරිද? අපි එනවා තමයි දෙවන නිපුණතා මට්ටමට. ඉතින් මීට අමතරව මේ ආර්ථික විද්‍යාව යටතේ තව සංකල්ප කතා කරන්න තියෙනවා. අපි ඒ නිසා එනවා අපේ දෙවන නිපුණතා මට්ටමට. කොච්චරක් වෙලා කියද අපිට මේකට? only 21 minutes. ඒකත් වෙලාව වැඩි. මම තව වෙලාව අඩු කරගන්නම්. ඉතින් ඕගොල්ලෝ ඉකොනොමික්ස් ටික හරියට පාඩම් කළා පුතා. ওই ටික අහගෙන හිටියනම් ඔච්චරයි. ওই ටික දන්නවනම් බය වෙන්න දෙයක් නැහැ. ඉක්ුන් බෑ අනේ මට බෑ මේක අතාරිනවා. අතෑරලා බැයිද සර්? ලබන පාර බැයිද සර්? මෙඩිකල් දාන්න බැයිද සර්? ඉකොන් අතෑරලා එකක් ගන්න බැයිද සර්? වහන්න එපා. ඉකොන් අතෑරලා එකක් ගන්න අමාරුයි. අතාරින්න එපා. අනික් අතට හොඳට රැකියාවන් තියෙන්නේ අද ඉකොනොමික්ස් පැත්ත කරන අයටයි. ඒ නිසා මේකට වැඩි බරක් දාලා කරගන්න. right. අපි දෙවන මාතෘකාව යටතේ කතා කරන්න යන්නේ කෘෂි ව්‍යාපාරවල ඉල්ලුමේ ස්වභාවයට ගැලපෙන ලෙස තීරණ ගැනීම. 16 මාතෘකාව තමයි කෘෂි ව්‍යාපාරවල ඉල්ලුමේ ස්වභාවයට ගැලපෙන ලෙස තීරණ ගැනීම. හැබැයි ඔය ගැන කතා කරන්න ඉස්සරලා මම පොඩි මාතෘකාවක් ගැන කතා කරලා ඉන්නවා. මේකට මම කියනවා the theory of utility හෙවත් උපයෝගීතා න්‍යාය කියලා. උපයෝගීතා න්‍යාය කියලා නැත්නම් උපයෝගීතාව කියලා මේකට මම කියනවා. ආර්ථික විද්‍යාවේ හමු වන සංකල්පයක් තමයි මේ පාරිභෝගිකයාගේ පැත්තට වැදගත් වෙන උපයෝගීතාව. මොකද දැනගන්න ඊට කලින් ආර්ථික විද්‍යාව හෙවත් ආර්ථිකයේ තුල ප්‍රධාන ක්‍රියාවන් තුනක් තියෙනවා. එකක් තමයි යම් පුද්ගලයෙක් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරන පුද්ගලයාට අපි කියනවා නිෂ්පාදකයා හෙවත් ප්‍රොඩියුසර් කියලා. අපි විශ්වාස කරනවා නිෂ්පාදනය කරලා මෙයා විකුණනවායි කියලා. ඊළඟට මේ භාණ්ඩ හෝ සේවා පරිභෝජනය කරන පුද්ගලයෙක් ඉන්නවා. එයාට අපි කියනවා කන්සියුමර් හෙවත් පාරිභෝගිකයා කියලා. එතකොට නිපද වූ භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා සමග කිසියම් වටිනාකමක් යටතේ හුවමාරු වෙනවා. මෙන්න මේකට අපි කියනවා අලවිය හෙවත් වෙළඳාම කියලා. මේ නිසා දැනගන්න ඉකොනොමි එක ආර්ථිකයක ප්‍රධාන ක්‍රියාවන් තුනයි production, consuming and marketing. නිපදවීම, පරිභෝජනය හා අලවිය. එතකොට නිෂ්පාදකයාගේ අරමුණයි පාරිභෝගිකයාගේ අරමුණයි පොඩි වෙනස්කමක් තියෙනවා. නිෂ්පාදකයා නිතරම කල්පනා කරන්නේ පුළුවන් තරම් අඩු වියදමකට භාණ්ඩේ නිපදවලා පුළුවන් තරම් වැඩි මිලකට මේක විකුණ ගන්න. ඒක තමයි එයාගේ අරමුණ. පාරිභෝගිකයාගේ අරමුණ වෙලා තියෙන්නේ පුළුවන් තරම් අඩු මිලකට මේක මිලදී ගන්න. ඒ වගේම මේ භාණ්ඩය හෝ සේවාව මගින් ගෙවන මුදලකින් රුපියලක් හරි දෙකක් හරි වියදම් කරලා ඒකෙන් පුළුවන් තරම් උපරිම ආතල් එකක් හෙවත් පුළුවන් තරම් උපරිම උපයෝගීතාවක් ලබා ගන්න. ඔන්න ඔතන තමයි මේ උපයෝගීතාව කියන කතාව එන්නේ. යුටිලිටි එක. හරිද?
එතකොට පුළුවන් තරම් අඩු ගානට හදලා වැඩි ගානට විකුණන්න හදන මිනිහෙකුයි පුළුවන් තරම් අඩු ගානට අරගෙන ගෙවන රුපියලකින් උපරිම ආතල් එකක් ගන්න හදන මිනිහෙකුයි හරියට නිකන් උතුරයි දකුණයි වගේ එකතු නෑ මේ දෙන්න එක්කෙනාට එක්කෙනා මාර තරහයි මේ දෙන්න කවදාවත් මැච් කරන්න බෑ මොකද මේගොල්ලන්ගේ ආකල්ප වෙනස් අදහස් වෙනස් අරමුණු වෙනස් හැබැයි මේ දෙන්නත් යම් තැනක සෙට් වෙනවා යම් තැනක එකඟ වෙනවා ඒක සිද්ධ වෙන්නේ කොහෙද මේ වෙළඳාම හේවත් අලවේදී මේක සිදුවන ස්ථානයේ තමයි වෙළඳපොළ හේවත් මාකට් එක කියලා කියන්නේ කොහොම හරි මේ දෙන්නම තමන්ගේ අවශ්‍යතා ගලපාගෙන සෙට් වෙන ස්ථානයට අපි කියනවා සමතුලිත වෙනවා කියලා ඒක තමයි අපි වෙළඳපොළ සමතුලිතතාව කියලා පස්සේ කතා කරන්නේ. මම මේ බාහිර කතාවක් කිව්වේ හුඟක් දරුවන්ට මේ අයිඩියා එක නැති හන්දා. රයිට්. එතකොට දැන් එහෙනම් මේ වෙළඳපොළක ඉන්න පාරිභෝගිකයාගේ හේවත් භාණ්ඩ හෝ සේවා පාවිච්චි කරන මිනිහාගේ එක concept එකක් තමයි උපයෝගීතාව. මිනිහා කැමති ගෙවන රුපියලකින් උපරිම උපයෝගීතාවක් හේවත් තේරෙන භාෂාවෙන් උපරිම ආතල් එකක් ගන්න. එහෙනම් අපි ඕකත් ඔළුවේ තියාගෙන කතා කරනවා කවුද මේ මොකක්ද මේ උපයෝගීතාව කියන්නේ කියලා. උපයෝගීතාව කියලා කියන්නේ ආකාර දෙකකින් අපිට උපයෝගීතාව අර්ථ දක්වන්න පුළුවන්. මේකෙන් එක අර්ථ දැක්වීමක් තමයි යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේ මගින් යම් පාරිභෝගිකයෙක් ලබන තෘප්තිය උපයෝගීතාවයි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේ මගින් යම් පාරිභෝගිකයෙක් ලබන තෘප්තිය උපයෝගීතාවයි. Satisfaction that is obtained by a consumer by consuming a good or service. ඔමයි පොතේ කියන්නේ. දෙවන අර්ථ දැක්වීමක් කියවෙනවා යම් භාණ්ඩයක් හෝ සේවාවක් සතු පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමේ හැකියාව උපයෝගීතාව කියලා. Capability or ability of a particular good or service that can satisfy a particular consumer. යම් භාණ්ඩයක් සතු පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ හැකියාව යම් භාණ්ඩයක් හෝ සේවාවක් සතු අපිට එහෙම අර්ථ දක්වන්නත් පුළුවන්. හැබැයි මේ අර්ථ දැක්වීම දෙකේම පොදු ලක්ෂණයක් තියෙනවා උපයෝගීතාව යටතේ කතා කරලා තියෙන්නේ පාරිභෝගික තෘප්තිය ගැන. මොකද මේ තෘප්තිය කියන එක යම් භාණ්ඩයක් හෝ සේවාවක ප්‍රයෝජනවත් භාවයෙන් වෙනස් වෙනවා. මම මේ ඉන්න කාමරේ තියෙනවා පෑන්. මේ පෑනක් හම්බ වුණා. පෑනක ප්‍රයෝජනය අකුරු ලියන එකයි. මෙතන තියෙනවා පෑන් දෙකක්. මේ දෙකෙන්ම අකුරු තමයි ලියන්නේ. මේක සාමාන්‍ය පෑනක්. මොකද්ද? ඇට්ලස් චූටි. රුපියල් 20ක් කොහෙද වෙනවා මේ පෑන. මේක ටිකක් හොඳ જાතියේ පෑනක්. පාකර් පෑනක්. දැන් මේ පෑන් එන්නෙත් නැහැ. මේක ගහලා තියෙනවා මේ පාකර් කියලා. මේක එංගලන්තේ හදන පෑනක්. මේක රුපියල් 1500ක් විතර වෙනවා. ඉතින් මේ පෑන් දෙකෙන්ම කරන්නේ ළමයෝ අකුරු ලියන එක නම් මේකේ ප්‍රයෝජනය එකක් නම් ඇයි මේ පෑන් දෙකට මිලවල් දෙකක් තියෙන්නේ? මතක තියාගන්න මිනිස්සු භාණ්ඩ හෝ සේවා පරිභෝජනය කරන්නේ ඒකේ තියෙන ප්‍රයෝජනෙ හන්දම නෙමෙයි උපයෝගීතාව හේවත් ලැබෙන තෘප්තිය හන්දා. මං වැදගත් මොකක් හරි ෆන්ක්ෂන් මේ හෙඩ් ඔෆිස් එකේ නැත්තම් කොළඹ බණ්ඩාරනායක සමිතිය රැස්වීමට යනවා කාල් පාරුවා වගේ මේ පෑන ගහගෙන. මෙයා ඔය කොහෙද යන්නේ මේ නෝ මුදලාලි මේ නෝ අඬ ගහයි. නේ මං ටයි කෝට් දාලා මේ පාක පෑන ගහගෙන යනවා. yes sir can I help you? උදව් කරන්න පුළුවන්. ඇයි මේ පෑනෙන් අකුරු ලියන්න බැරි වෙන්න පුළුවන්. මේක පිට කහන්න පාවිච්චි කළා වුණා. පාකර් පෑනක් සාක්කුවේ ගහගත්තාම ක්‍රොස් පෑනක් සාක්කුවේ ගහගත්තාම ඒකෙන් හම්බ වෙන උපයෝගීතාවක් තෘප්තිය. අනේකයි මේකට 1000 ගාණක් ගෙවන්නයි මේකට රුපියල් 20ක්ද කොහෙද ගෙවන්නයි කැමති වෙන්නේ. සිද්ධිය පැහැදිලි. ඒ නිසා යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය මගින් ලැබෙන තෘප්තියට කියන උපයෝගීතාව ඒක ලබා ගන්නයි අපි භාණ්ඩ පාවිච්චි කරන්නේ. අකුරු ලියන්නම නෙමෙයි. අකුරු ලියන්න පෑන් පාවිච්චි කළා නම් මිල දෙකකට පෑන් වර්ග දෙකක් ඕනේ. දෙකම ලියවෙනවනම්. ඇයි මේකට වැඩි මිලක් තියෙන්නේ? මේකෙන් අකුරු ලියද්දි වැඩි තෘප්තියක් ලැබෙනවා. හරි ස්මූත්.
ඊට අමතරව මේකේ සාක්කුව ගහගෙන ගියාම වැඩි උපයෝගීතාවක් වැඩි නිකන් තත්ත්වයක් තියෙනවා. සිද්ධිය පැහැදිලිද? right. ඉතින් ඒ නිසා යම් භාණ්ඩයක් හෝ සේවාවක් සතු පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ හැකියාව හෝ යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේ මගින් ලැබෙන තෘප්තිය එම භාණ්ඩයේ හෝ සේවාවේ උපයෝගීතාව වෙනවා. උපයෝගීතාව හරි වැදගත් සංකල්පයක් වෙනවා. යම් භාණ්ඩයක හෝ සේවාවක උපයෝගීතාව විවිධාකාර සාධක මත තීරණය වෙනවා. උපයෝගීතාව කෙරෙහි බලපාන සාධක ගොඩක් තියෙනවා. පුද්ගලයා මත, වයස මත, තරාතිරම මත, පරිභෝජනය කළ භාණ්ඩ ප්‍රමාණය මත, ආකල්ප මත, ගැහැණු පිරිමි තත්ත්වයේ මත, සමාජ සංස්කෘතික සාධක මත, පවතින දේශගුණික සාධක මත, විශේෂයෙන්ම පරිභෝජනය කළ භාණ්ඩ හෝ සේවා ප්‍රමාණය මත මේ විදිහට යම් භාණ්ඩයක හෝ සේවාවක උපයෝගීතාව කෙරෙහි බලපාන සාධක ලයිස්තුවක් තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් සංකල්පයක් වන උපයෝගීතාව ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා ළමයි භාණ්ඩවල මිල තීරණය කරනකොට. මිල තීරණය කරද්දී උපයෝගීතාව වැදගත් වෙන්නේ කොහොමද? යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේ මගින් ලැබෙන අර පෑන් කබල් දෙක හොයන් එන්න. කොයි එක? මේ තියෙන. යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේ මගින් ලැබෙන උපයෝගීතාව වැඩි බව පාකර් කම්පැනි උන් දන්න හින්දායි මේකට වැඩි මිලකුයි ඇට්ලස් කම්පැනි අය දන්න හින්දායි මේකට අඩු මිලකුයි දීලා තියෙන්නේ. සිද්ධිය පැහැදිලිද? ඉතින් මේ වාගේ ළමයෝ යම් භාණ්ඩයක මිල තීරණය කරද්දිත් උපයෝගීතාව භාවිතා වෙනවා නම් විද්‍යාඥයෝ කල්පනා කළා මේ උපයෝගීතාව මනින්ට ඕනෑය කියලා. මේ නිසා සංකල්පයක් ආව උපයෝගීතාව මැනීම. මෙතෙන්දී ඒගොල්ල මේ උපයෝගීතාව මැනීමට ක්‍රම දෙකක් ඉදිරිපත් කළා. එක ක්‍රමයකට කිව්වා සංඛ්‍යා සූචක ක්‍රමය. උපයෝගීතාව මැනීමේ එක ක්‍රමයකට කිව්වා ඒගොල්ල සංඛ්‍යා සූචක ක්‍රමය. සංඛ්‍යා සූචක ක්‍රමයට ඉංග්‍රීසියෙන් කියනවා කාඩිනල් මෙතඩ්. අර ටීවී එකේ කතා කරලා අඬන එක්කෙනා නෙවෙයි මේ කාඩිනල් කියන්නේ. තව ක්‍රමයක් ආවා ක්‍රම සූචක ක්‍රමය. මේකට කිව්වා ඕඩිනල් මෙතඩ්. තව ක්‍රමයක් ආවා ක්‍රම සූචක හේවත් ඕඩිනල් මෙතඩ්. උපයෝගීතාව මැනීමේ ක්‍රම දෙකයි සංඛ්‍යා සූචක ක්‍රමය, ක්‍රම සූචක ක්‍රමය. සංඛ්‍යා සූචක ක්‍රමයේ මූලික ලක්ෂණය තමයි මේ උපයෝගීතාව සංඛ්‍යාත්මකව හෙවත් ප්‍රමාණාත්මකව මැන්න. ස්කන්ධය මැනීමට කිලෝග්‍රෑම්, කාලය මැනීමට තත්පර, දුර මැනීමට මීටර්, සෙන්ටිමීටර් ආදී වශයෙන් තියෙනවා නම් උපයෝගීතාව මනින්ටත් ඒකකයක් එපාය. එයට තේගොල්ල හොයාගත්ත ඒකකය තමයි යුටිලය. යුටිලය කියන ඒකකය මගින් උපයෝගීතාව මනින්න කල්පනා කළා. සංඛ්‍යා සූචක ක්‍රමේදී උපයෝගීතාව මැන්නේ සංඛ්‍යාත්මකව හෙවත් ප්‍රමාණාත්මකවයි. සංඛ්‍යාත්මකව හෙවත් ප්‍රමාණාත්මකව තමයි උපයෝගීතාව මැන්නේ සංඛ්‍යා සූචක ක්‍රමේදී. හැබැයි මේකට විරුද්ධව තර්කයක් ආවා. සංඛ්‍යා සූචක ක්‍රමයට විරුද්ධව ඒ තර්කය තමයි උපයෝගීතාව කියන්නේ මානසික තත්ත්වයක්. මිනිසාගේ හිතේ ඇතිවන තත්ත්වයක්. මානසික සංකල්ප සංඛ්‍යාත්මකව හෙවත් ප්‍රමාණාත්මකව මනින්න පුළුවන්ද? ඕක තමයි සංඛ්‍යා සූචක ක්‍රමයට එල්ල වුණු විරුද්ධතාවය. දැන් මානසික සංකල්ප තමයි තරහ, ප්‍රේමය, ආදරය, රූමත් බව, වෛරය, මිත්‍රත්වය. මම කියනවා මම සරත් එක්කත් යාළුයි, නිමල් එක්කත් යාළුයි. ඔය අහනවා ඔයා සරත් එක්ක ඒකක කීයක් යාළුද? එහෙම ඒකක වලින් යාළුකම කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. හේතුව යාළුකම මිත්‍රත්වය කියලා කියන්නේ මෙන්ටල් කන්ඩිෂන් එකක්. කෝපයත් එහෙමයි. මං කියන මට තරහා ගිහිල්ලා ඉන්නේ. ඔය අහනවා ඒක කීයක් විතරද? එහෙම කියන්න පුළුවන්. බෑ. මානසික සංකල්ප සංඛ්‍යාත්මකව හෙවත් ප්‍රමාණාත්මකව දක්වන්න බෑ. ඒ බැරි වුණාට කමක් නැහැ. සංඛ්‍යා සූචක ක්‍රමයට උපයෝගීතාව මැනීම ගරු කරන කට්ටිය ඉන්නවා.
මේ යටතේ ප්‍රධාන සංකල්ප දෙකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එකක් තමයි total utility හෙවත් මුළු උපයෝගීතාව. අනික තමයි ආන්තික උපයෝගීතාව නැත්නම් marginal utility. එහෙම කියනවා ඉන්නව බෑ කියලා. හැබැයි ප්‍රමාණාත්මකව උපයෝගීතාව මැනීමට අමාරු නම් ඒ වගේ අය විකල්පයක් වශයෙන් උපයෝගීතාව මැනීමට දෙවන ක්‍රමයක් ඉදිරිපත් කළා ක්‍රම සූචක හෙවත් ordinal method. මේ යටතේ ඒගොල්ලෝ කරන්නේ ප්‍රමාණාත්මකව නෙමෙයි සංසන්දනාත්මකව උපයෝගීතාව මනිනවා. ප්‍රමාණයක් නැහැ හැබැයි කම්පයා කරනවා සංසන්දනය කරනවා. දැන් මම කියනවා සරතුයි නිමලුයි මගේ යාළුවෝ කියලා. ඔයාට මට කියන්න බෑනේ සරත් එක්ක ඒකක කීයක් යාළුද නිමල් එක්ක ඒකක කීයක්. මොකද මිත්‍රත්වයේ කියන මානසික සංකල්පය ඒකක වලින් මනින්න බැරි එක ඇත්තයි. හැබැයි මට මෙහෙම කියන්න පුළුවන්. මේ දෙන්නගෙන් මං වැඩි යාළුවෝ නිමල් එක්ක. ඒ කියන්නේ මොකක්ද? සංසන්දනය කළා. ඒ නිසා සංඛ්‍යාත්මකව හෙවත් ප්‍රමාණාත්මකව යුටිලේ මගින් උපයෝගීතාව බැහැයි කිව්වට විකල්පයක් වශයෙන් ආවා සංසන්දනාත්මක උපයෝගීතාව මැනීම ක්‍රම සූචක ක්‍රමයේ යටතේ. මේ යටතේ ප්‍රධාන සංකල්ප දෙකක් ප්‍රධාන අදහස් දෙකක් ඇවිල්ලා තියෙනවා. එකකට කියනවා අපි උපේක්ෂා වක්‍රය කියලා. අනිකට කියනවා අපි අයවැය රේඛාව, සමවියදම් රේඛාව, සම පිරිවැය රේඛාව නැත්නම් ISO cost curve කියලා. මෙන්න මේ සංකල්ප දෙක තියෙනවා ක්‍රම සූචක ක්‍රමයේදී. ඉතින් අපි ආපහු පොඩ්ඩක් සංඛ්‍යා සූචක ක්‍රමයට උපයෝගීතාව මනින්ට අදාළ මේ මොකක්ද මුළු උපයෝගීතාව හා ආන්තික උපයෝගීතාව කියන්නේ කියලා මතක් කරගත්තොත් මේ ටික මම මකන්න. අපි කතා කළේ උපයෝගීතාව ගැන. මොකද අපි කතා කළේ දෙවන නිපුණතා මට්ටම ගැන. මොකක්ද? ඉල්ලුමට සරිලන විදිහට තීරණ ගැනීම. ඉල්ලුමක් ගැන නෙමෙයි ඉස්සෙල්ලාම කතා කළේ මේ යටතේ හමුවන උපයෝගීතාව කියන සංකල්පය ගැන. යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය මගින් ලැබෙන තෘප්තිය හෝ යම් භාණ්ඩයක් හෝ සේවාවක් සතු පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ හැකියාව උපයෝගීතාව කියනවා. උපයෝගීතාව කෙරේ බලපාන සාධක කතා කළා. පුද්ගලයාගේ වයස මත, ලිංගිකත්වයේ මත, තරාතිරම මත, ආකල්ප මත, සමාජ සාධක මත, දේශගුණ සාධක මත, පරිසර සාධක මත, ඒ වගේම එයාගේ තරාතිරම මත, එයාගේ වයස මත, ඒ වගේම පරිභෝජනය කළ භාණ්ඩ ප්‍රමාණය මත ආදී වශයෙන් උපයෝගීතාව කෙරේ සාධක ගොඩක් බලපෑවා. මැනීමේ ක්‍රම දෙකයි ප්‍රමාණාත්මකව නැත්නම් අගයකින් මැනීම සංඛ්‍යා සූචක ක්‍රමය. ප්‍රධාන සංකල්ප දෙකක් හම්බ වුණා. මුළු උපයෝගීතාව හා ආන්තික උපයෝගීතාව. දෙවනි ක්‍රමය ක්‍රම සූචක ක්‍රමය සංසන්දනාත්මකවයි මනින්නේ. සංකල්ප දෙකක් ආවා. උපේක්ෂා වක්‍රය හෙවත් ඉන්ඩිෆරන්ස් කර්ව් එක එහෙම නැත්නම් සම පිරිවැය වක්‍රය. මම දැන් පොඩ්ඩක් මතක් කරන්න යන්නේ කොහොමද මේ සංඛ්‍යා සූචක ක්‍රමයට උපයෝගීතාව මැනගන්නේ කියලා. මට මතකයි මම පස ගැන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කළා. ওই ප්‍රෝග්‍රෑම් එකේ views දැනට 18000 ඉක්මවලා තියෙනවා. එතකොට මට විවිධ දරුවන්ගෙන් සහ සමහර ඈත පළාත්වල ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් ආවා සුදස්ස මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා දෙන්න කියලා. මම ඉතින් ඒකට පොඩ්ඩක් පසුගාමී වුණා. මේ යටතේ බුද්ධිමය දේපල ගලා යාමක් සිද්ධ වෙයි. නමුත් ඉතින් මේ විභාගයේ ආසන්නයේ දරුවන්ගේ තත්ත්වය ගැන හිතලයි මම මේ වැඩේට ඉදිරිපත් වුනේ. රයිට්. මේක කොතෙක් දුරට ඵලදායීද කියලා මේක අවසානයේ දක්වා ගිහිල්ලා ඕගොල්ලෝම තීරණය කරන්න. ඵලදායී නැත්තම් ඉස්සරහා ප්‍රෝග්‍රෑම්ස් පරිවර්තන කමක්. ඵලදායී නම් රැඳිලා ප්‍රතිඵල අඩුම ගානේ ලකුණු 10ක්වත් වැඩිපුර ගන්න පුළුවන් නම් ප්‍රශ්නයකට මගේ වෑයම සාර්ථකයි. රයිට්. එහෙනම් උපයෝගීතාව මැනීමේ ක්‍රම දෙකක් තියෙනවා කිව්වා. පළවෙනි එක සංඛ්‍යා සූචක ක්‍රමය. මේදී අපි කරන්නේ උපයෝගීතාව සංඛ්‍යාත්මකව හේවත් ප්‍රමාණාත්මකව මනිනවා. හමුවන ඒකකය යුටිලය කියලා අපි කියනවා. මේ යටතේ හමුවන සංකල්ප දෙකක් ගැන කියවුණා.
එකක් තමයි මුළු උපයෝගීතාව, අනික තමයි ආන්තික උපයෝගීතාව. මුළු උපයෝගීතාව කියන්නේ මේකයි. යම් පාරිභෝගිකයෙක් භාණ්ඩයකින් ඒකක පරිභෝජනය කරගෙන යනවා. එතකොට එයා භාණ්ඩ 0යි 1යි 2යි 3යි 4යි 5යි 6යි ආදී වශයෙන් එයා භාණ්ඩ පරිභෝජනය අපි හිතමුකෝ මෙයා මේ බීම වීදුරු බොනවා කියලා. එතකොට එක එක භාණ්ඩයක් නිසා නැත්තම් මෙතෙක් පරිභෝජනය කරපු සියලුම භාණ්ඩ නිසා එයාට යම් උපයෝගීතාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහට යම් පාරිභෝගිකයෙක් සලකා බලන භාණ්ඩයකින් ඒකක පරිභෝජනය කරගෙන යනකොට කිසියම් අවස්ථාවක ඔහු මෙතෙක් පරිභෝජනය කළ සියලුම භාණ්ඩ ප්‍රමාණය මත ලැබූ සමස්ත උපයෝගීතාවට අපි කියනවා මුළු උපයෝගීතාව. ඉංග්‍රීසියෙන් කියනවා total utility කියලා. මුළු උපයෝගීතාව කියන්නේ අන්න ඒකටයි. යම් පාරිභෝගිකයෙක් සලකා බලන භාණ්ඩයකින් ඒකක දිගටම පරිභෝජනය කරගෙන යනකොට කිසියම් අවස්ථාවක එතෙක් පරිභෝජනය කළ සියලුම භාණ්ඩ ප්‍රමාණය මත ලැබූ සමස්ත උපයෝගීතාව මුළු උපයෝගීතාව වෙනවා. මේ හිතන්නකෝ මේ මිනිහා බීම වීදුරු එකක්වත් බොන්නේ නැහැ, මුළු උපයෝගීතාවක් නැහැ. බීම වීදුරු එකක් බොනවා, ඒකෙන් හම්බ වෙනවා මුළු උපයෝගීතාව ඒකක 10ක්. ඔය 10 ඔහොම තියාගෙන තව බීම වීදුරුවක් බොනවා. පළවෙනි එක බීලා තියෙද්දි මේ දෙවෙනි බීම වීදුරුව ඒකදි මිනිහට අමුතුවෙන් හම්බ වෙනවා 8ක උපයෝගීතාවක්. එතකොට මේ 10 තියෙන මිනිහා දෙවෙනි එක බීපුවාම තව 8ක් හම්බ වෙනවා, මුළු එක 18යි. ඔහොම තියාගෙන මේක තුන්වෙනි බීම වීදුරුවත් බොනවා. ඒක බොද්දි මූට හම්බ වෙනවා තව 7ක උපයෝගීතාවක්. 18යි 7යි 25යි. 25ක ආතල් එකේ ඉන්න එක හතරවෙනි බීම වීදුරුවත් බොනවා. දැන් නම් ඉතින් ගොඩක් බීම බොන්නත් බෑ, බඩත් පිළිලා මූට හම්බ වෙන්නේ 5යි. 30ක් හම්බ වෙනවා. දැන් නම් ඉතින් වෙනනම් බීම බොන්නම බෑ. කොහොම 30ක් බීලා ඉන්න වෙලාවේ දැන් බඩ කත ගාලා හෙල්ලෙනවා. කවුරු හරි කියලා බලින් අනේ මචං බීපම් මගේ ගානේ කිව්වහම මේක බොනවා, මේකට අප්පිරියයි. මේකෙන් වෙන්නේ මොකද? මූට අප්පිරියාවක් ඇති වෙලා මේ 30 තිබිච්ච එක ටිකක් අඩු වෙනවා 28 දක්වා. ඔහොම ඉතය කළා බීපං තරහයි තව එකක් බලෙන් පොවාපුවාම මේකට වමනෙත් වෙනවා, උපයෝගීතාව අඩු වෙලා 22ට බහිනවා. මෙන්න මේක ලැබලා තියෙන උපයෝගීතාව. එතකොට ආන්තික උපයෝගීතාව කියලා කියන්නේ යම් පාරිභෝගිකයෙක් සලකා බලන භාණ්ඩයකින් ඒකක පරිභෝජනය කරගෙන යනකොට ඔහු අවසානයේට කෙලවරට අන්තයට පරිභෝජනය කරපු භාණ්ඩය මගින් අමුතුවෙන් ලැබෙන උපයෝගීතාව. දැන් මේ මිනිහා භාණ්ඩ ඒකක එකක්වත් පරිභෝජනය කළේ නැහැ. මුළු උපයෝගීතාවයකුත් නැහැ, ආන්තික උපයෝගීතාවයකුත් නැහැ. ඔහොම තියෙන මිනිහා එක භාණ්ඩයක් පරිභෝජනය කළා. 0.1 දක්වා වැඩි කළා. මුළු උපයෝගීතාව 0 ඉඳලා 10 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ පරිභෝජනය කරන භාණ්ඩ එකක් වුණාම ඒකට හරියන්න මුළු උපයෝගීතාව කොච්චරක්ද? 0.10ක් වුණා. මේක ලබා ගන්න මිනිහා මොකද්ද කරලා තියෙන්නේ? මිනිහා ආන්තික උපයෝගීතාව ලබාගෙන තියෙන්නේ මේ පරිභෝජනය කරපු මුළු උපයෝගීතාවයේ වූ වෙනස පරිභෝජනය කරපු භාණ්ඩ ප්‍රමාණය වෙනසෙන් බෙදෙනවා. මිනිහා ආන්තික උපයෝගීතාව ලබා ගන්නේ මුළු උපයෝගීතා වෙනස බෙදනවා පරිභෝජන වෙනසෙන්. වෙනසට අපි දාන සංකේතයක් තමයි ඩෙල්ටා. ඩෙල්ටා කියන්නේ මෙතන වෛරස් එකක් නෙමෙයි. එහෙනම් මුළු උපයෝගීතාවයේ වෙනසට අපි දානවා ඩෙල්ටා TU. පරිභෝජනය කළ භාණ්ඩ වලට අපි ක්වොන්ටිටි එකක් නිසා අපි ඒකට දානවා ඩෙල්ටා Q. නිතරම මුළු උපයෝගීතා වෙනස පරිභෝජනය කළ භාණ්ඩ ප්‍රමාණය වෙනසෙන් බෙදපුවාම ආන්තික උපයෝගීතාව ලැබෙනවා. මෙතන මුළු උපයෝගීතාව වෙනස හොයන්න මම යටේකින් උඩේක අඩු කරන්න පටන් ගන්නම්කෝ. මම ඉස්සෙල්ලාම මෙතන මෙන්න මෙතනට ආපුවාම
මේ අවස්ථාවට ගැලපෙන එක හොයන්න 10න් බිඳුවක් අඩු කරනවා. ඒක තමයි මුළු උපයෝගීතාවයේ වෙනස. පරිභෝජනයේ වෙනස හොයන්න 1න් බිඳුවක් අඩු කරනවා. 10 බෙදීම 1 සමානයි 10යි. මං එනවා මෙතනට. මෙතන මොකද වෙලා තියෙන්නේ? පරිභෝජනයේ වෙනස හොයන්න මං 18න් 10ක් යට එකෙන් උඩ එකනේ. මුළු උපයෝගිතාව වෙනස සමාවෙන්න 18න් 10ක් අඩු කරනවා. ඒකට හරියන්න පරිභෝජනයේ වෙනස හොයන්න මම 2න් එකක් අඩු කරනවා. බෙදීම 2 ඍණ 1. 18න් 10ක් අඩු වුණාම කීයද? 8යි. බෙදනවා 1. ආන්තික උපයෝගීතාව 8යි. මං එනවා තුන්වෙනි භාණ්ඩ ඒකකයට. පරිභෝජනයේ මුළු උපයෝගීතාව වෙනස හොයන්න මං යට එකෙන් උඩ එක හෙවත් 25න් 18ක් අඩු කරනවා. 25න් 18ක් අඩු කරනවා සමානයි 7යි. පරිභෝජනයේ වෙනස හොයන්න 3න් 2ක් අඩු කරනවා 1යි. 7 බෙදීම 1 සමානයි 7යි. අංක 4 ඔන්න දැන් හතරවෙනි අවස්ථාවේ මුළු උපයෝගීතාව 30යි. මුළු උපයෝගීතාව වෙනස හොයන්න 30න් 25ක් අඩු කරනවා. මොකද මේ 25 30 දක්වා වැඩි වුණේ 3 4 දක්වා පරිභෝජනේ වැඩි කරපුවාමනේ. 30 ඍණ 25 සමානයි 5යි. ඊළඟට 4 ඍණ 3 සමානයි 1යි. 5 බෙදීම 1 සමානයි 5යි. දැන් මිනිහට එපා වෙලා තියෙන බීම බීලා. දැන් මොකද වෙලා තියෙන්නේ? පස්වෙනි බීම වීදුරුව බොනකොට 30 අඩු වෙනවා 28 දක්වා. මුළු උපයෝගීතාව වෙනස හොයන්න 28න් 30ක් අඩු කරනවා. දැන් 30න් 28ක් බෑ. මේ දක්වාවේ යට එකෙන් උඩ එක නම් මෙතනත් එහෙමයි. 28න් 30ක් අඩු කරනවා. මුළු උපයෝගීතාවයේ වෙනස පරිභෝජනයේ වෙනස හොයන්න 5න් 4ක් අඩු කරනවා. මොකද කියන්නේ? 28න් 30ක් ඍණ 2යි. 5න් 4ක් 1යි. උත්තරේ කීයද ළමයෝ? ඍණ 2ක් වෙනවා. භාණ්ඩ ඒකක 6 දී බලන්න 22න් 28ක් අඩු කරනවා. යට එකෙන් උඩ එක මං ආවේ 22න් 28ක් අඩු කරපුවාම ඍණ 6යි. 6න් 5ක් අඩු කරනවා හැබැයි ධන 1යි. උත්තරේ කීයද? ඍණ 6මයි. එහෙනම් මෙන්න මුළු ආන්තික උපයෝගීතාව සංඛ්‍යා සූත්‍රක ක්‍රමයට. මෙතන ලක්ෂණය මොකක්ද? ආන්තික උපයෝගීතාව එන්න අඩු වෙගෙන ගිහින් තියෙනවා. මුළු උපයෝගීතාව වැඩි වෙලා උපරිම වෙලා ඊට පස්සේ අඩු වෙලා තියෙනවා. ඊළඟට ඔන්න මම කිව්වා අපි ප්‍රස්ථාර ගැන අවධානය යොමු කරනවා කියලා. අද මම ඉකොනොමික්ස් යටතේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම අඳිනවා ප්‍රස්ථාරයක්. මොකක්ද? සංඛ්‍යා සූචක ක්‍රමයට පරිභෝජනය කළ භාණ්ඩ ප්‍රමාණය හා උපයෝගීතාව අතරයි ප්‍රස්ථාරය හම්බ වෙන්නේ. මේක හම්බ වෙන්නේ සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ. ප්‍රස්ථාරයේ x අක්ෂය පරිභෝජනය කළ භාණ්ඩ වෙනවා. නැත්නම් q අකුරක් දානවා. මේ ප්‍රස්ථාර අමතක කරන්න එපා. පරිභෝජනය කළ භාණ්ඩ x අක්ෂය. සමහරු මේකට quantity නිසා q අකුරක් දානවා. සමහරු x අකුරකුත් දානවා. ප්‍රස්ථාරයේ y අක්ෂය යුටිලිටි හෙවත් උපයෝගීතාව. ප්‍රස්ථාරයේ y අක්ෂය උපයෝගීතාව. මේක මට මනින්න පුළුවන් මොන වගේද? යුටිල්ස් වලින්. මම පරිභෝජනය කළ ඒකක හෙවත් Q හා මුළු උපයෝගීතාව හෙවත් total utility හෙවත් TU අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් පරිභෝජනය කළ භාණ්ඩ ටික මට මෙතන x අක්ෂයේ මාක් කරන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි ආදී වශයෙන් ලැබෙන උපයෝගීතාව y අක්ෂය මාක් කරන්න පුළුවන්. ඒක ගිහින් තියෙනවා උපරිමව 30 දක්වාම.
ප්‍රස්ථාරයක් ඇන්දොත් මට ලැබෙන ප්‍රස්ථාරයේ හැඩය මුළු උපයෝගීතාව සඳහා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් වේවි. වැඩි වෙලා උපරිම වෙලා අඩු වෙනවා. ඇයි මේ අඩු වෙලා තියෙන්නේ? 30 28 දක්වා. මෙන්න TU හෙවත් මුළු උපයෝගීතාව. අපි හිතුවොත් මෙන්න මේ භාණ්ඩ ප්‍රමාණය යටතේ මුළු උපයෝගීතාව උපරිමයි වාගේ පේනවා. අපිට එහෙම මාක් කරගත්ත හැකි. මේ හරිය. තවත් ඕන නම් මෙහාට ඇවිල්ලා. කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් යටතේ මුළු උපයෝගීතාව උපරිම වෙලා තමයි අඩු වෙන්න පටන් ගන්න. මෙතන වෙන්න පුළුවන්. අපි ඊළඟට ආන්තික උපයෝගීතාව ගත්තොත් පරිභෝජනය කළ භාණ්ඩ හා ආන්තික උපයෝගීතාව ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ කොලම් එක x අක්ෂයට දානවා ආන්තික උපයෝගීතාව y අක්ෂයට දානවා. ඒ කියන්නේ එකම x අක්ෂයට y අක්ෂ මේ ප්‍රස්ථාර දෙකක් අඳිනවා. මොකද y අක්ෂයේ උපයෝගීතාව නිසා ගැටලුවක් නැහැ. මොකද වෙලා තියෙන 10 8 7 5 ඍණ 2 6 ආදී වශයෙන් අඩු වෙලා තියෙනවා. මේක එන්න අඩු වෙන බව පැහැදිලි. අපිට ලැබෙනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. මේ ප්‍රස්ථාරයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේක තමයි ආන්තික උපයෝගීතා හෙවත් MU සඳහා ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ළමයි? මුළු උපයෝගීතාව හෙවත් TU උපරිම අවස්ථාවේ ආන්තික උපයෝගීතාව හෙවත් MU හෙවත් marginal utility බිඳුවක් වෙනවා. මෙයා උපරිම වෙලාවට මෙයා බිඳුවයි ඊට පස්සේ ඍණ වෙලා තියෙනවා. මෙන්න මේ යටතේ සංඛ්‍යා සූචක ක්‍රමයට අපි ඉදිරිපත් කරන එක්තරා න්‍යායක් තියෙනවා. ඒකට අපි කියනවා the theory of diminishing marginal utility හෙවත් හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය. මේක හරි සරලයි. මේක බැලූ බැල්මට අපට පේනවා හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය. මේකෙන් කියන්නේ යම් පාරිභෝගිකයෙක් සලකා බලන භාණ්ඩයකින් ඒකක දිගටම පරිභෝජනය කරගෙන යනකොට ඔහුගේ ආන්තික උපයෝගීතාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා හෙවත් හීන වෙනවා. යම් පාරිභෝගිකයෙක් සලකා බලන භාණ්ඩයකින් ඒකක දිගටම පරිභෝජනය කරගෙන යාමේදී ඔහුගේ ආන්තික උපයෝගීතාව එහෙම නැත්නම් අවසානයේට පරිභෝජනය කළ භාණ්ඩ ඒකකයේ මගින් මුළු උපයෝගීතාවයේ සිදුවන වෙනස නැත්නම් ආන්තික උපයෝගීතාව ක්‍රමක්‍රමයෙන් අඩු වේ හෙවත් හීන වේ. ඔනෝක තමයි හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය කියලා කියන්නේ. ඊළඟට අපි දැන් කතා කළා සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ මුළු උපයෝගීතාව ආන්තික උපයෝගීතාව ඒ වගේම මෙහෙම වගුවක් දුන්නොත් මේ කොලම් එක ගණන් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. තනින් තන හිස්තන් දුන්නොත් අර පහවසරේ වගේ ගණනය කරලා පුරව ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට අමතරව අපි මුළු හා ආන්තික උපයෝගීතාව ප්‍රස්ථාරගත කළා. මතක තියාගන්න මේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ පරිභෝජනය කළ භාණ්ඩ වෙනවා y අක්ෂය උපයෝගීතාව වෙනවා. මුළු උපයෝගීතාව උපරිම වන අවස්ථාවේ ආන්තික උපයෝගීතාව බිඳුවක් හෙවත් ශුන්‍ය වෙනවා. ඔන්න ඔය ටික මම කියන්න ඕන. හරිද? ඊළඟට ළමයි මේ ආර්ථික විද්‍යාව යටතේ අපි දැනගන්න ඕන වැදගත් ස්ථානයක් තියෙනවා සමතුලිතතාව. නැත්නම් point of equilibrium. නිෂ්පාදකයා ඉන්නවා පාරිභෝගිකයා ඉන්නවා. දැන් මම කිව්වා මේ දෙන්නගේ අරමුණු හාත්පසින් වෙනස් කියලා. නිෂ්පාදකයා කල්පනා කරන්නේ පුළුවන් තරම් අඩු නිෂ්පාදන වියදමකින් භාණ්ඩ හෝ සේවා නිපදවලා පුළුවන් තරම් වැඩි ගාණකට ඒක විකුණලා උපරිම ලාභයක් ලබා ගන්න. පාරිභෝගිකයා කල්පනා කරන්නේ පුළුවන් තරම් අඩු මිලකට භාණ්ඩ හෝ සේවා මිලදීගෙන ඒ මිලදී ගන්නා භාණ්ඩය හෝ සේවාව මගින් රුපියලකට නැත්නම් ඒකක මුදලකට උපරිම උපයෝගීතාවක් ලබා ගන්න. එතකොට මේ දෙන්න අන්ත දෙකක ඉන්නේ. අරයා එකක් කියනවා මෙයා තව එකක් කියනවා. හැබැයි මේ මොනවා වුණත් මේ දෙන්නම Tamanට පුළුවන් විදිහට එකඟතාවයකටපත් වෙනවා.
එතකොට මෙන්න මේ විදිහට ආර්ථික විද්‍යාව තුළ අපට හම්බ වෙනවා ඉක්විලිබ්‍රියම් සෙවත් සමතුලිතතාව. ඒ මගින් කියන්නේ ඒගොල්ලා Tamanගේ අරමුණු දී ඇති තත්ත්වය යටතේ සම්පූර්ණ කරගෙන නතර වන ස්ථානයක් ගැන අපිට අපි ඕන තැනටම යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට යන්න පුළුවන් හොඳම තැන කියලා හිතන තැනට අපි යනවා. එතන අපි නතර වෙනවා. එහෙම නේද වැඩ කරන්නේ? සමතුලිතතාව කියන සංකල්පය ආර්ථික විද්‍යාව පුරාම හමු වෙනවා. ඒ නිසා මම දැන් මේ කතා කරපු සංඛ්‍යා සූචක ක්‍රමයටත් පාරිභෝගිකයාගේ සමතුලිතතාවක් තියෙනවා. අපි කතා කරන්න යන්නේ ඒ ගැන. සංඛ්‍යා සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාව. මේක අපි ආකාර දෙකකින් කතා කරනවා. පළවෙනි එක තමයි පාරිභෝගිකයා එක් භාණ්ඩයක් පරිභෝජනය කරනකොට. එයා මොකක් හරි බීම හරි මොකක් හරි වරකට එක් භාණ්ඩයක් පමණක් පරිභෝජනය කරනවා. මෙන්න මේ වෙලාවේදී එයා සමතුලිත වෙන්නේ කොහෙදද? ඒ භාණ්ඩයේ ඒකක මිල, ඒකේ ගාන, එකක් මිලදී ගන්න යන වියදම, හෙවත් භාණ්ඩයේ ඒකක මිල, ඒ භාණ්ඩයේ මගින් ලැබෙන ආන්තික උපයෝගීතාවට සමාන වන අවස්ථාවේ පාරිභෝගිකයා සමතුලිත වෙනවා. මේක මම දක්වනවා. price of x කියන භාණ්ඩයේ මිල හෙවත් px සමාන වෙනවා marginal utility හෙවත් mu of x කියන භාණ්ඩයේ. මෙන්න මේ අවස්ථාවේ තමයි තනි භාණ්ඩයක් පරිභෝජනයේදී පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ. මේක හරියට මේ වගේ දෙයක්. පෙන්නන්න පර්ස් එක නෑ මගේ. හරි, පර්ස් එක ඕනේ නෑ හිතන්නකෝ. මම කඩේට යනවා ෂර්ට් එකක් ගන්න. මුදලාලි කීයද ෂර්ට් එක? රුපියල් 2000යි. ආපෝ වැඩි. ඇයි වැඩි කියන්නේ? රුපියල් 2000ක් මගේ සාක්කුවේ තියෙනවා. ෂර්ට් එක කඩේ තියෙනවා. එහෙම තිබ්බයි කියලා රුපියල් 2000 දීලා ෂර්ට් එක ගන්න මම ලෑස්ති නෑ. ඇයි? රුපියල් 2000 මගේ සාක්කුවේ තිබිච්චාම හම්බ වෙන උපයෝගීතාව. එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කියනවා නම් මුදලේ උපයෝගීතාව රුපියල් 2000 මගේ සාක්කුවේ තිබිච්චාම හම්බ වෙන ෆිට් එක ෂර්ට් එක හෙවත් භාණ්ඩය ඇඳපුවාම හෝ හිමි කරගත්තාම ලැබෙන උපයෝගීතාවට වඩා වැඩි. 2000 තිබ්බාම සාක්කුවේ ෆිට් එක මේ ෂර්ට් එක ගත්තට මට හම්බ වෙන්නේ නැහැ. ඒ හන්ද මං කියනවා එපා කියලා. මුදලාලි අහනවා එහෙනම් මහත්තයා කීයද දෙන්නේ? මම කැමති පුළුවන් තරම් අඩු ගානට ගන්න. මං කියනවා මුදලාලි රුපියල් 500ක් දෙන්න. අනේ මහත්තයා කියලා මෙතන කියන දේ මට කියන්න බෑ. උදේ පාන්දරාව පව් දෙන්න ඵලයන් හාල් පාරුවා කියලාත් කියනවා පිටකොටු ගියාන. අහේ ගාන සැලෙන්නේ නැහැ. එහෙම තමයි ඉකොනොමික්ස්. මහත්තයා මේ බයිලා ගහන්න එපා උදේ පාන්දර 1500ක් දෙන්න. ආපෝ වැඩි. මං යන්න හදනවා. මේ මහත්තයා අල්ලගෙනත් යනවා. පිටකොටුවෙන් ගන්න ගිහින්. ඔහොම දැන් අපි දෙන්න හෙට්ටු කරනවා. හෙට්ටු කරන්නේ මොකටද? අරූ බලනවා පුළුවන් තරම් වැඩි මිලකට භාණ්ඩේ විකුණලා උගේ ලාභය වැඩි කරගන්න. මම බලනවා පුළුවන් තරම් අඩු ගානට මේක අරගෙන ගෙවන රුපියලට උපරිම ආතල් එකක් හෙවත් ගෙවන ඒකක මුදලට උපරිම උපයෝගීතාවක් ගන්න. අපි දෙන්න ඉතින් කඹ අදිනවා. කඹ ඇදලා එක්තරා අවස්ථාවක ඌ කියනවා මහත්තයා මේ අනම්මනම් ඕනේ වැඩි කෙරෙන්න මං කියන්න රුපියල් 1000ක් දෙන්න. 1000ක් නේද? මම මෙන්න මේ වෙලාවේ පොඩ්ඩක් ඇනලයිස් කරනවා. මේ වැඩි මං ටක් ගාලා තීරණය කරනවා. රුපියල් 1000 මගේ සාක්කුවේ තිබුණාම හම්බ වෙන ආතල් එකක් තියෙනවා. 1000 මූට දීලා ෂර්ට් එක ගත්තාම හම්බ වෙන ආතල් එකක් තියෙනවා. ඒ කියන්නේ
මුදල් මගින් ලැබෙන උපයෝගීතාව හා භාණ්ඩයේ පරිභෝජනයේ මගින් ලැබෙන උපයෝගීතාව සමාන වුණොත් මං ෂර්ට් එක ගන්නවා. හැබැයි මම එහෙම කිව්වට මුදලාලිගේ පැත්තෙනුත් තව තර්කයක් තියෙනවා. මගේ රුපියල් 1000 මුදලාලිගේ ලාච්චුවට වැටුනහම ඌට හම්බෙන ආතල් එකක් තියෙනවා. ෂර්ට් එක මට විකුණපුවාම ඌට අහිමි වෙන ආතල් එකක් තියෙනවා. මේ දෙකත් සමාන වෙන්න ඕන මේ ඩීල් එක කෙරෙන්න. මට තනියම බිස්නස් කරන්න බෑනේ. ගැනුම් කරුවෙක් හෝ විකුණුම් කරුවෙක් ඉන්නත් එපාය. එතකොට මේක වෙන්නේ කොහෙද? මුදල හන්දා මට හම්බ වෙන රුපියල් 1000න් හම්බ වෙන ආතල් එකයි ෂර්ට් එක ගත්තාම හම්බ වෙන ආතල් එකයි සමාන වුණාම තමයි මේ වැඩේ වෙන්නේ. ඒක තමයි මේ බර වචනෙන් කියලා තියෙන්නේ. භාණ්ඩයේ ඒකක මිල ආන්තික උපයෝගීතාව කියන්නේ එක භාණ්ඩයක් එවත් ෂර්ට් එකක් ගත්තාම හම්බ වෙන උපයෝගීතාව සමාන වෙන අවස්ථාවේ මම සමතුලිත වෙනවා. තේරුණාද? ඔන්න සංඛ්‍යා සූචක ක්‍රමයට එක් භාණ්ඩයක් පරිභෝජනයේදී පාරිභෝගික සමතුලිතතාව. මම එනවා දෙවෙනි අවස්ථාවට භාණ්ඩ කීපයක්. භාණ්ඩ එකට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට සමතුලිත වෙන්නේ මෙන්න මේ විදිහට. සෑම භාණ්ඩයකම ගෙවන ඒකක මුදලක ආන්තික උපයෝගීතා සමාන වන අවස්ථාවේ සමතුලිත වෙනවා. ඒ කියන්නේ මේකයි. මෙන්න මේක තේරුම් ගන්න. ඕනෑම භාණ්ඩයක් සඳහා ගෙවන ඒකක මුදලකට ලැබෙන ආන්තික උපයෝගීතාව එකිනෙකාට සමාන වන අවස්ථාවේ මම නැත්තම් පාරිභෝගිකයා සමතුලිත වෙනවා. මෙහෙම හිතන්න. භාණ්ඩ තුනක් තියෙනවා. මෙන්න භාණ්ඩ A, B, C. මේ එක් එක් භාණ්ඩයක ඒකක මිල පිළිවෙලින් PA, PB, PC වෙනවා. එක එක භාණ්ඩයක ආන්තික උපයෝගීතාව පිළිවෙලින් MUA, MUB, MUC වෙනවා. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. මේ භාණ්ඩයක මිල A වල මිල රුපියල් 20යි. B වල මිල රුපියල් 30යි. C වල මිල රුපියල් 40යි. ඒ භාණ්ඩයක් පරිභෝජනය කරපුවාම අමුතුවෙන් හම්බෙන එකනේ ආන්තික උපයෝගීතාව. ඒක අපි හිතමු ඒකක 40යි. B භාණ්ඩයක් පරිභෝජනය කරපුවාම අමුතුවෙන් හම්බෙන එක B වල ආන්තික උපයෝගීතාව අපි හිතමු 60යි. මේකගේ 80යි කියලා හිතන්නකෝ. දැන් ඒ භාණ්ඩය සලකද්දි මොකද වෙන්නේ? මම රුපියල් 20ක් දුන්නොත් ඒ භාණ්ඩය යටතේ මම රුපියල් 20ක් දුන්නොත් මට අලුතෙන් ඒ භාණ්ඩයක් හම්බ වෙලා 40ක ආන්තික උපයෝගීතාවක් ලැබෙනවා. රුපියල් 20ක් වියදම් කරලා ඒ භාණ්ඩයක් අලුතෙන් ගත්තොත් මට ඒකෙන් අමුතුවෙන් හම්බෙන ආන්තික උපයෝගීතාව ඒකක 40යි යොටිලා 40යි. මේ රුපියල් 20කට. එහෙනම් රුපියල් එකකට එක රුපියලට කොච්චරද? කොහොමද හොයන්නේ? 40 බෙදනවා 20ෙන්. මොකක්ද ඒ කලේ? MUA බෙදුවා PA වලින්. එතකොට මට හම්බ වෙනවා එක මුදල් ඒකකයකට ලැබෙන ආන්තික උපයෝගීතාව. B වලත් එහෙමනේ. රුපියල් 30ක් වියදම් කළොත් අලුතෙන් භාණ්ඩයක් හම්බෙලා යොටිලා 60ක් හම්බ වෙනවා. එහෙනම් රුපියලකට හොයන්නේ කොහොමද? 60 බෙදනවා 30. රුපියලකට හොයාගන්න. C වලත් එහෙමයි. රුපියල් 40ක් වියදම් කළොත් අලුත් C භාණ්ඩයක් හම්බෙලා 80ක් හම්බ වෙනවා. එකක රුපියලකට හොයන්න 80 බෙදනවා 40. මෙන්න මේ විදිහට මම ඊළඟට හොයනවා. මේ කරලා තියෙන්නේ මොකක්ද? මෙතන MUB බෙදීම PB. මෙතන මොකක්ද? MUC බෙදීම PC. එහෙනම් මම මේ කරලා තියෙන්නේ භාණ්ඩ තියෙනවා ABC එක් එක් භාණ්ඩයක ඒකක මිල PA PB PC වෙනවා. එක් එක් භාණ්ඩයක ආන්තික උපයෝගීතාව පිළිවෙලින් MUA MUB හා MUC වෙනවා. ගෙවන ඒකක මුදලක ආන්තික උපයෝගීතාව කියන්නේ එහෙනම් A වල
MU A බෙදීම PA වෙනවා. B වල MU B බෙදීම PB වෙනවා. C වල MU C බෙදීම PC වෙනවා. මෙන්න මේවා එකිනෙකාට සමාන වන අවස්ථාවේ පාරිභෝගිකයා සමතුලිත වෙනවා. සිද්ධිය පැහැදිලිද? එහෙම සමතුලිත වෙන ඒ භාණ්ඩ සංයෝජනයේ යටතේ පාරිභෝගිකයා සමතුලිත වෙනවා. මේ එක් භාණ්ඩයක් පමණක් පරිභෝජනයේදී සංඛ්‍යා සූචක ක්‍රමය යටතේ භාණ්ඩයේ ඒකක මිල ආන්තික උපයෝගීතාවට සමාන විට සමතුලිත වෙනවා. භාණ්ඩ කීපයක් පරිභෝජනය කරද්දී එක් එක් භාණ්ඩයක ගෙවන ඒකක මුදලට ලැබෙන ආන්තික උපයෝගීතාව එකිනෙකාට සමාන වන අවස්ථාවේ පාරිභෝගිකයා සමතුලිත වෙනවා. මම මේ කතා කළේ සංඛ්‍යා සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාව පිළිබඳවයි. උපයෝගීතාව මැනීමේ ක්‍රම දෙකයි. සංඛ්‍යා සූචක හා ක්‍රම සූචක. සංඛ්‍යා සූචකයට තේ සංඛ්‍යාත්මක හේවත් ප්‍රමාණාත්මකව මනිනවා. එයටතේ හම්බ වෙන සංකල්පයේ යුටිලය. ඒ වගේම මේ යටතේ මුළු උපයෝගීතාව හා ආන්තික උපයෝගීතාව හම්බ වුණා. පාරිභෝගික සමතුලිතතාවයි කතා කළේ. තනි භාණ්ඩයක් පරිභෝජනයේදී භාණ්ඩ කීපයක් පරිභෝජනයේදී. අපි එනවා එහෙමනම් උපයෝගීතාව මනින දෙවන ක්‍රමය සංඛ්‍යාත්මක හේවත් ප්‍රමාණාත්මක නෙවෙයි. එහෙනම් මොකක්ද? සංසන්දනාත්මක ක්‍රමය. ඒකට අපි කියනවා ක්‍රම සූචක ක්‍රමය හේවත් ordinal method කියලා. එහෙනම් උපයෝගීතාව මැනීමේ දෙවන ක්‍රමයට බලමු ක්‍රම සූචක ක්‍රමය. දැන් මේක මම එක පැත්තකින් කලින් ප්ලෑන් කළේ Zoom ක්ලාස් එකක් වශයෙන් කරන්න. හැබැයි එහෙම කළා නම් එකපාරයි එතනින් එහා නැති වෙනවා. නමුත් මේක අපි වෙබ්සයිට් එක හරහා කරපුවාම ඔබට මේක නැවත නැවත බලන්න. හරිද? අර කවුද කියන වගේ මොනවා කරන්නද? ෂෙයා කරන්න, කෝල් කරන්න, ඕන කරන්න, ඒවා කරන්න පුළුවන් වෙනවා. ඒක ඔබට ලැබෙන වාසියක්. එහෙනම් දෙවනි ක්‍රමය හඳුනා ගමු ක්‍රම සූචක ක්‍රමය. දස්තරේ වැටුණා ඒක ගින්න යන්නේ. හරි. ක්‍රම සූචක ක්‍රමය. right. ඔබ දන්නවා ක්‍රම සූචක ක්‍රමයේ ලක්ෂණය තමයි ඒක සංසන්දනාත්මකයි. සංසන්දනය කරන්න නම් අනිවාර්යෙන්ම භාණ්ඩ දෙකක්වත් පරිභෝජනය කරන්න ඕනේ. නැත්නම් සංසන්දනය කරන්න බෑනේ. ඒ නිසා අපි ක්‍රම සූචක ක්‍රමයටයි පාරිභෝගික සමතුලිතතාව කතා කරන්නේ. ක්‍රම සූචක ක්‍රමයේ යටතේ සංසන්දනාත්මකව කතා කරන්න නම් අවම වශයෙන් භාණ්ඩ දෙකක්වත් පරිභෝජනය කළ යුතු වෙනවා. මේ ක්‍රම සූචක ක්‍රමයේ යටතේ අපට ප්‍රධාන සංකල්ප දෙකක් හම්බ වෙනවා. ඒකෙන් පළවෙනි එකට අපි කියනවා ඉන්ඩිෆරන්ස් කර්ව් එක හේවත් උපේක්ෂා වක්‍රය කියලා. දෙවැනි එකට කියනවා මිල රේඛාව, වියදම් රේඛාව, පැහැදම් රේඛාව, අයවැය රේඛාව ආදී නම්. උපේක්ෂා වක්‍රය කියන්නේ මේකයි. යම් පාරිභෝගිකයෙක් ඉන්නවා මිනිහා එකම අවස්ථාවක භාණ්ඩ දෙකක් පරිභෝජනය කරනවා. මිනිහා කනවා ආප්ප, මිනිහා කනවා ඉන්දියාප්ප.
හැබැයි මේ ඕනෑම ආප්පහ ඉන්දියාප්ප පරිභෝජනයක් මගින් මිනිහා ලබන ආතල්ලක හේවත් උපයෝගීතාව එකම අගයක් හේවත් නියත අගයක තියෙනවා. මෙතෙන්දී හම්බෙන උපයෝගීතාව මොනවා හරි ඒකක 100ක් නම් දිගටම ඒක 100ම තමයි. මිනිහට මේ එකම උපයෝගීතාවක් ලබා ගන්න පුළුවන් විවිධ ආප්පහ ඉන්දියාප්ප සංයෝජන තියෙන්න පුළුවන්. මිනිහා කනවා ආප්ප 100යි. ඉන්දියාප්ප 20යි. නේ. මිනිහා කනවා ඉන්දියාප්ප 200යි. මාර පොරක්. ආප්ප 10යි. නෑ. මිනිහා කෑවේ ආප්ප 80යි. ඉන්දියාප්ප 60ක් කෑවා. නෑ. මිනිහා කෑවේ ආප්ප 40යිනේ. ඉන්දියාප්ප 100ක් කෑවා. මෙන්න මිනිහට එකම ආතල් එක ලබා ගන්න පුළුවන් විවිධ ආප්පහ ඉන්දියාප්ප සංයෝජන. මම මිනිහගෙන් අහනවා ඒ මිනිහා මෙහෙ එන්න ඔබ මේකෙන් කණ්ඩ කැමති මොන ඉන්දියාප්පහ මොන ආප්ප සංයෝජනයේද? මිනිහා මොකද්ද කියන්නේ? මට ඔය කෝකත් එකයි ඕන එකක් ඕන මගුලක් ඕන ඉරිකැලි දෙකක්. ඒ උපේක්ෂා සහගතයි. මිනිහා කියනවාද මම නම් කන්න කැමති ඉන්දියාප්ප 100යි ආප්ප 40යි. එහෙම විශේෂයෙන් කැමති වෙන්න මිනිහට හේතුවක් නැහැ. මොකද එහෙම කෑවත් හම්බෙන ආතල් එක 100යි. මෙහෙම කෑවත් හම්බ වෙන ආතල් එක 100යි. එහෙනම් මේකට විශේෂයෙන් කැමති වෙන්න හේතුවක් නැහෙනි. මෙන්න මේ විදිහට යම් පුද්ගලයෙකුට නැත්තම් එක්වර භාණ්ඩ දෙකක් පරිභෝජනය කරන පුද්ගලයෙකුට ඒ භාණ්ඩ දෙකේ විවිධ සංයෝජනයන් පරිභෝජනයේ මගින් එක හා සමාන උපයෝගීතාවයක් ලැබෙන ලක්ෂය යාකර ඇඳි වක්‍රයකට අපි කියනවා උපේක්ෂා වක්‍රයක් හෙවත් ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් කියලා. ඔන්න හම්බ වෙන දෙවෙනි ප්‍රස්ථාරය. මේක හම්බ වෙන්නේ ක්‍රම සූචක ක්‍රමයේ යටතේ. සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ පළවෙනි ප්‍රස්ථාරය හම්බ වුණා. x අක්ෂයේ පරිභෝජනය කළ භාණ්ඩ y අක්ෂයේ උපයෝගීතාව. දැන් දෙවෙනි ප්‍රස්ථාරය හම්බ වෙනවා ක්‍රම සූචක ක්‍රමයේ යටතේ මොකක්ද? උපේක්ෂා වක්‍රය. x අක්ෂය අපි දාමු ඉන්දියාප්ප ආප්ප වෙන්නත් පුළුවන්. නැත්නම් මම කියනවා x භාණ්ඩය කියලා. y අක්ෂයේ ආප්ප ඉන්දියාප්ප වෙන්නත් පුළුවන්. මම කියනවා y භාණ්ඩය කියලා. ඉතින් මට පුළුවන් මේ ලක්ෂය ඉන්දියාප්ප 100යි ආප්ප 20යි නැත්නම් ඉන්දියාප්ප 200යි ආප්ප 10යි ඉන්දියාප්ප 100යි ආප්ප 40යි ඉන්දියාප්ප 60යි ආප්ප 20යි ඉන්දියාප්ප 20යි ආප්ප 10යි ආප්ප 100යි. ওই විදිහට මට මෙන්න මේ වගේ වක්‍රයක් ලැබෙනවා. මේක වක්‍රයක් මුනේ නෑ මම ඇඳුත් මේ වගේ වක්‍රයක් ලැබෙනවා. මේ වක්‍රයට අපි කියනවා ඉන්ඩිෆරන්ස් කර්ව් එක හේවත් උපේක්ෂා වක්‍රය කියලා. යම් පාරිභෝගිකයෙක් අහගන්න යම් පාරිභෝගිකයෙක් එකම අවස්ථාවක භාණ්ඩ දෙකක් පරිභෝජනය කරනවා නම් එම භාණ්ඩ දෙකේ විවිධ සංයෝජන මගින් එක හා සමාන උපයෝගීතාවයක් ලැබෙන ලක්ෂය යාකරැන්දි වක්‍රයට අපි කියනවා උපේක්ෂා වක්‍රය කියලා. මේ වක්‍රය මත පවතින ඕනෑම ලක්ෂයක පවතින භාණ්ඩ සංයෝජනයේ මගින් ඔහු ලබන්නේ එකම උපයෝගීතා මට්ටම. ඒ නිසා මේ වක්‍රය මත පවතින ඕනෑම ලක්ෂයකට එයා එක හා සමානව කැමති හෙවත් එක හා සමානව උපේක්ෂා සහගත වෙනවා. එහෙනම් මේකට අපි කියනවා ඉන්ඩිෆරන්ස් කර්ව් එක හේවත් උපේක්ෂා වක්‍රය කියලා. සලකා බලන භාණ්ඩ යුගලක් සඳහා මට මේ වගේ උපේක්ෂා වක්‍ර අනන්ත සංඛ්‍යාවක් අඳින්න පුළුවන්. මේ උපේක්ෂා වක්‍ර ගණනාවක් සහිත සිතියමකට අපි කියනවා ඉන්ඩිෆරන්ස් කර්ව් මැප් එකක් හේවත් උපේක්ෂා වක්‍ර සිතියමක් කියලා. සලකා බලන භාණ්ඩ යුගලක් සඳහා උපේක්ෂා වක්‍ර ගණනාවක් දක්වන ප්‍රස්ථාරයක් උපේක්ෂා වක්‍ර සිතියමක් වෙනවා. මේ උපේක්ෂා වක්‍රවල ආවේනික ලක්ෂණ තියෙනවා. මේවා මූල ලක්ෂයට උත්තලව මේ හැඩය අවතල වුණාට මූල ලක්ෂයට උත්තලව වමේ සිට දකුණට බෑවුම් වෙනවා.
සලකා බලන භාණ්ඩ යුගලක් සඳහා අපට උපේක්ෂා වක්‍ර අනන්ත සංඛ්‍යාවක් අඳින්න පුළුවන්. කිසිම අවස්ථාවක මේවා එකිනෙක ඡේදනය වීමක් හෝ ස්පර්ශ වීමක් වන්නේ නැහැ. අනෙක් අතට පැවතිය හැකි එකම හැඩය මේ හැඩය පමණයි. නිතරම පහළින් පවතින උපේක්ෂා වක්‍රයට වඩා ඉහළින් පවතින උපේක්ෂා වක්‍රයේ තෘප්ති මට්ටම වැඩි. ළමයි මතක තියාගන්න උපේක්ෂා වක්‍ර මගින් භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව පෙන්눔 කරනවා. උපේක්ෂා වක්‍ර මගින් භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව පෙන්눔 කරනවා. එතකොට මම කතා කළේ ක්‍රම සූචක ක්‍රමයේ යටතේ අනිවාර්යයෙන්ම භාණ්ඩ එකට වඩා වැඩි සංඛ්‍යාවක් පරිභෝජනය කරනවා. ඒ යටතේ ලැබෙන සංකල්පයක් වන උපේක්ෂා වක්‍රය පිළිබඳවයි. යම් පාරිභෝගිකයෙක් එකම අවස්ථාවක භාණ්ඩ දෙකක් පරිභෝජනය කරනවා නම් එම භාණ්ඩ දෙකේ විවිධ සංයෝජනයන් මගින් එක හා සමාන උපයෝගීතාවයක් ලැබෙන ලක්ෂ්‍ය යාකර ඇති වක්‍රය උපේක්ෂා වක්‍රය වෙනවා. මේ දක්වලා තියෙන්නේ බඳු උපේක්ෂා වක්‍රය. උපේක්ෂා වක්‍ර මගින් භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව පෙන්눔 කරනවා. එහෙනම් මෙතනට මම ගන්නම් අර උපේක්ෂා වක්‍රය. මෙන්න x භාණ්ඩය මෙන්න y භාණ්ඩය. මෙන්න උපේක්ෂා වක්‍රය. උපේක්ෂා වක්‍ර මගින් භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව පෙන්눔 කරනවා. ටෙක්නිකල් එෆිෂන්සි එක. අපි ප්‍රස්ථාරයක් ඇඳපුවාම ඒකේ බෑවුම හේවත් අනුක්‍රමණය හේවත් ග්‍රේඩියන්ට් එක ගැන සලකා බලනවා. එහෙනම් මොකක්ද මේ උපේක්ෂා වක්‍රයක බෑවුම කියන්නේ? මෙහෙම හිතන්නකෝ කිසියම් පාරිභෝගිකයෙක් ඉන්නවා. එයා x භාණ්ඩයෙන් x1 ප්‍රමාණයකුයි y භාණ්ඩයෙන් y1 ප්‍රමාණයකුයි පරිභෝජනය කරලා මේ උපේක්ෂා වක්‍රයේ කැපිටල් A නම් ලක්ෂයේ ඉන්නවා. කිසියම් හේතුවක් නිසා ඔහු තමා පරිභෝජනය කරන x භාණ්ඩ ප්‍රමාණය x1 ඉඳලා x2 දක්වා ඩෙල්ටා x ප්‍රමාණයකින් වෙනස් කරනවා. දැන් එයා ඉන්නේ උපේක්ෂා වක්‍රයේ මෙන්න මෙතන. සමස්ත උපයෝගීතාව නියතව තියාගන්න එයාට සිද්ධ වෙනවා y භාණ්ඩ පරිභෝජනය y1 ඉඳලා y2 දක්වා ඩෙල්ටා y ප්‍රමාණයකින් වෙනස් කරන්න. එතකොට x වල පරිභෝජනය ඩෙල්ටා x ප්‍රමාණයකින් වෙනස් කරපුවාම සමස්ත උපයෝගීතාව නියතව තියෙන්න y වල පරිභෝජනය ඩෙල්ටා y ප්‍රමාණයකින් වෙනස් කළා. එතකොට රේඛාවක බෑවුම කියලා කියන්නේ මොකක්ද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මෙතෙන්දි කරලා තියෙන්නේ එයා පරිභෝජනය කරන x වෙනස් කරනවත් එක්කම සමස්ත උපයෝගීතාව නියතව තියෙන්න y පරිභෝජනය ආදේශ කළා. ඒ නිසා මෙන්න මේ රේඛාවේ බෑවුමට අපි කියනවා ආන්තික ආදේශන ශීඝ්‍රතාව හෙවත් marginal rate of substitution හෙවත් MRS. උපේක්ෂා වක්‍රයක බෑවුම ආන්තික ආදේශන ශීඝ්‍රතාව උනේ ඒ විදිහටයි. ආයෙත් අහගන්න. අපි නිතරම රේඛාවක් ඇඳපුවාම ඒකේ බෑවුම ගැන සැලකිලිමත් වෙනවා. මේක උපේක්ෂා වක්‍රයක් නම් මේකේ බෑවුම කියලා කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් x ඛණ්ඩාංකවල වෙනස බෙදීම y ඛණ්ඩාංකවල වෙනස. x ඛණ්ඩාංකවල වෙනස ඩෙල්ටා x නම් y ඛණ්ඩාංකවල වෙනස ඩෙල්ටා y නම් එහෙනම් රේඛාවේ බෑවුම සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. y ඛණ්ඩාංකවල වෙනස බෙදීම x ඛණ්ඩාංකවල වෙනස.
මෙතෙන්දි වෙලා තියෙන්නේ ඔහු x පරිභෝජනයේ x එකේ ඉඳලා x එක දක්වා වෙනස් කරපුවාම ඒකට හරියන්න y පරිභෝජනයේ y එකේ සිට y දෙක දක්වා වෙනස් කරලා තියෙනවා. නැත්නම් ඔහුට මේ උපේක්ෂා වක්‍රය මත ඉන්න බෑ. ඒ නිසා අපි කියනවා යම් පාරිභෝගිකයෙක් එක්වර x හා y කියන භාණ්ඩ දෙකක් පරිභෝජනය කරමින් යම් උපේක්ෂා වක්‍රයක සමතුලිත වෙලා ඉන්න වෙලාවක කිසියම් හේතුවක් නිසා ඔහු තමා පරිභෝජනය කරන එක් භාණ්ඩයක ප්‍රමාණය ඒකක එකකින් වෙනස් කරපුවාම සමස්ත උපයෝගීතාව නියතව තබා ගන්න අනෙක් භාණ්ඩයේ පරිභෝජනය ආදේශ කළ යුතු ප්‍රමාණයයි මේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන්නේ. මේකට අපි කියනවා ආන්තික ආදේශන ශීඝ්‍රතාව හෙවත් marginal rate of substitution. මේක උපේක්ෂා වක්‍රයේ බෑවුම වෙනවා. උපේක්ෂා වක්‍ර මගින් පෙන්වුම් කරන්නේ භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාවයි. එතකොට අපි කිව්වා සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ වැදගත් වන තව සංකල්පයක් තියෙනවා. ඒක තමයි මිල රේඛාව. දැන් අර මෑන්ස් ගාවම රුපියල් 1000ක් තියෙනවා. අර මිනිස්සයා ගාවම රුපියල් 1000ක් තියෙනවා. මිනිහාගේ ආදායම හෙවත් අතේ තියෙන ගාණ රුපියල් 1000යි. මේක තමයි මිනිහාගේ ඉන්කම් එක හෙවත් කැපිටල් I. මිනිහාගේ කල්පනාව මේ රුපියල් 1000ෙම ආප්පයි ඉන්දියාප්පයි උදේට ඇදලා අරින්න. මේ නගරේ ඉන්දියාප්ප එකක්. මේ නගරේ ඔබම මුණ ගැසුණු නගරයයි නෙමෙයි. ඉන්දියාප්පයක් මේ ටවුමේ රුපියල් 10යි. මම කියනවා ඉන්දියාප්ප x නම් price of x px සමානයි 10යි. මේ නගරේම ආප්ප y නම් ආප්පයක් දැන් හරි ගණන් ඊයේ පෙරේදත් ගණන් ගියා මෙහි රුපියල් 20යිලු. එහෙනම් py සමානයි 20ක් වෙනවා. එතකොට මිනිහට මේ රුපියල් 1000 වියදම් කරලා කන්න පුළුවන් ඉන්දියාප්පයි ආප්පයි ප්‍රමාණ තියෙනවා. මෙන්න ඉන්දියාප්ප හෙවත් x අක්ෂය, මෙන්න ආප්ප හෙවත් y කොලම් එක. අක්ෂය නෙමෙයි තීරුව. මුගේ කල්පනාව රුපියල් 1000ෙම ඉන්දියාප්ප කන්න. එතකොට ආප්ප නැහැ. ඉන්දියාප්ප කීයක් කෑ හැකිද? ඉන්දියාප්පයක් 10ක් නම් අතේ තියෙන ගාණ 1000ක් නම් කන ඉන්දියාප්ප ගාණ හොයන්නේ කොහොමද? 1000 බෙදන්න 10යි. කීයක්ද? 100ක් කෑ හැකි. හැබැයි ආප්ප කන්න බෑ. නෑ. මිනිහාගේ කල්පනාව රුපියල් 1000ෙම ආප්ප කන්න. නෝ ඉන්දියාප්ප. ආප්ප කීයක් කෑ හැකිද? 1000 බෙදන්න ආප්පයක මිල රුපියල් 20න්. මුට කෑ හැකි නේද ආප්ප කීයක්ද? 50ක්. නෑ. මිනිහා කෑවනේ ඉන්දියාප්ප 50ක්. රුපියල් 500ක් ඉවරයි. තව 500ක් තියෙනවා. ඒකට කන්න පුළුවන් ආප්ප ගාන හොයන්නේ 500 බෙදන්න 2 20 කීයක්ද? 25ක් කෑ හැකි. නෑ. මිනිහා කෑවනේ ඉන්දියාප්ප 60ක්. රුපියල් 600ක් ඉවරයි. 400ක් ඉතුරුයි. කීයක් කෑ හැකිද ඉන්දියාප්ප? මිනිහට කෑ හැකි ආප්ප එක ආප්පයක් 20 ගානේ 20ක්. sorry 20ක් නෙමෙයි. මෙතන. මිනිහා රුපියල් 1000ට අපි හිතමු මිනිහා මෙහෙම. මිනිහා කෑවා ඉන්දියාප්ප 50ක්. මිනිහාගේ ඉවරයි කීයක්ද? රුපියල් 500ක්. තව 500ක් තියෙනවා. ඒකට කෑ හැකි තමයි ආප්ප 25ක්. හරි වැරදුනා. නෑ. මිනිහා කෑවනේ ඉන්දියාප්ප 40ක්. ඔව්. රුපියල් 400ක් ඉවරයි. රුපියල් 600ක් තියෙනවා. මිනිහාට කෑ හැකි ආප්ප 30ක්. නෑ. මිනිහා කෑවනේ ඉන්දියාප්ප 60ක්. රුපියල් 600ක් ඉවරයි. 400යි ඉතුරු. ඉන්දියාප්ප කෑ හැකි 20ක්. ඉතින් මෙන්න බලන්න යම් නිශ්චිත මුදලක් සහිත පාරිභෝගිකයෙකුට එම සම්පූර්ණ මුදලම වැය කරලා මිලදී ගන්න පුළුවන් විවිධ භාණ්ඩ දෙකක සංයෝජනයන් දක්වන ලක්ෂ්‍යය යා කරලා අපට රේඛාවක් ඇන්දොත් ඒකට අපි කියනවා මිල රේඛාව කියලා. මෙන්න මිල රේඛාවේ x අක්ෂය ඉන්දියාප්ප වෙන්නත් පුළුවන් ආප්ප වෙන්නත් පුළුවන් x භාණ්ඩ.
මෙන්න මිල රේඛාවේ නැත්තම් ප්‍රස්ථාරයේ y අක්ෂය y භාණ්ඩය මේක ඉන්දියාප වෙන්නත් පුළුවන් ආප්ප වෙන්නත් පුළුවන්. එතකොට මට පුළුවන් මේ සංයෝජන දක්වලා මේ අගයන් 100 දී 0යි 60 දී 20යි 50 දී 25යි 40 දී 30යි බිඳුවේදී 50යි ආදී වශයෙන් මේ වගේ රේඛාවක් ලබා ගන්න. මේ රේඛාවට අපි කියනවා මිල රේඛාව, වියදම් රේඛාව, පැහැදම් රේඛාව කියලා. යම් නිශ්චිත මුදලක් සහිත පාරිභෝගිකයෙකුට එම සම්පූර්ණ මුදලම වැය කර මිලදී ගත හැකි දී ඇති භාණ්ඩ දෙකක විවිධ සංයෝජනයන් දක්වන ලක්ෂය යාකර ඇඳි රේඛාව මිල රේඛාවයි. යම් නිශ්චිත මුදලක් සහිත පාරිභෝගිකයෙකුට එම සම්පූර්ණ මුදලම වැය කර මිලදී ගත හැකි දී ඇති භාණ්ඩ දෙකක විවිධ සංයෝජනයන් දක්වන ලක්ෂය යාකර ඇඳි රේඛාව මිල රේඛාවයි. මිල රේඛාව මගින් දක්වන්නේ වියදම් රේඛාව මගින් දක්වන්නේ එකම නම භාණ්ඩ පරිභෝජනයේ ආර්ථික කාර්යක්ෂමතාව. මේ මගින් දක්වන්නේ භාණ්ඩ පරිභෝජනයේ ආර්ථික කාර්යක්ෂමතාව. උපේක්ෂා වක්‍රය මගින් දක්වන්නේ භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව. ළමයි දැනගන්න ආර්ථික විද්‍යාවේ ලක්ෂණයක් තමයි අපි සමතුලිත වෙන වෙලාවට අපි ගන්න තීරණ තාක්ෂණික වශයෙන්ුයි ආර්ථික වශයෙන්ුයි සමපාත වෙන්න ඕන, එකඟ වෙන්න ඕන. කිසියම් ආර්ථිකයක් කිසියම් තීරණයක් තාක්ෂණිකව නිවැරදි වුණාට ඒක ආර්ථිකව නිවැරදි නැත්නම් අපි එතන නවතින්නේ නැහැ. කිසියම් තීරණයක් ආර්ථිකව නිවැරදි වුණාට ඒක තාක්ෂණිකව යෝග්‍ය නැත්නම් අපි එතන නවතින්නේ නැහැ. මේ දෙකම සමතුලිත වෙන වෙලාවටයි අපි ඕනම තැනක තීරණ ගන්න. අපි එදිනදා ජීවිතයේදීත් එහෙමයි, ආර්ථික විද්‍යාවේදීත් එහෙමයි. එවනම් අපි බලන්න යන්නේ දැන් ඊළඟට ක්‍රමසූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාව. මම කියවා ක්‍රමසූචක ක්‍රමය කියන්නේ සංසන්දනාත්මක සංකල්පයක්. ඒ නිසා අනිවාර්යෙන්ම එක්වර භාණ්ඩ දෙකක් පරිභෝජනය කරනවා. එතකොට මේ භාණ්ඩ දෙකක් පරිභෝජනයේදී ලැබෙන ක්‍රමසූචක ක්‍රමයේ යටතේ සංකල්ප දෙකක් හම්බ වෙනවා. එක සංකල්පයක් තමයි මොකක්ද? උපේක්ෂා වක්‍රය. අනික තමයි මිල රේඛාව. උපේක්ෂා වක්‍රය මගින් දක්වන්නේ භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව. මිල රේඛාව මගින් දක්වන්නේ භාණ්ඩ පරිභෝජනයේ ආර්ථික කාර්යක්ෂමතාව. උපේක්ෂා වක්‍රයේ බෑවුමට අපි කියව ආන්තික ආදේශන ශීඝ්‍රතාව හෙවත් MRS කියලා. ඒ වගේම මට ඕනම් පුළුවන් මිල රේඛාවේ බෑවුමක් දක්වන්න. මේ බලන්න මිල රේඛාවේ බෑවුම. මේ බලන්න මිල රේඛාවේ බෑවුම. මේක නම් මිල රේඛාව. මොකක්ද මිල රේඛාවේ බෑවුම කියන්නේ? මේක රේඛාවක් නම් මේකේ බෑවුම කියන්නේ මෙන්න මේ θ කියන කෝණේ tan නගය. මොකක්ද? බෑවුම සමානයි tan θ. මොකක්ද ළමයි tan θ කියන්නේ? සම්මුඛ පාදයේ මෙන්න මේ දුර සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ මෙන්න මේ දුර. කොච්චරක්ද මේ දුර? tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. කොච්චරක්ද මේ දුර? මෙතන අගය බිඳුවයි. මෙතන අගය කීයද? y කියන්නේ ආප්ප නම් මෙතෙන්දි මිනිහා තනිකරම කාලා තියෙන්නේ ආප්ප. ආප්ප කීයක් කෑ හැකිද? කොහොමද හෙව්වේ? අතේ තියෙන ගාන රුපියල් 1000 හෙවත් මිනිහාගේ ඉන්කම් එක බෙදුවා මොකෙන්ද? ආප්පේක මුදල රුපියල් 20 හෙවත් py වලින්. එහෙනම් මෙතන අගය කීයද? i බෙදීම py. 1000 බෙදීම 20. එහෙනම් මෙතන x කියන්නේ ඉන්දියාප්ප නම් මෙතන අගය කීයද? i ආදායම බෙදනවා ඉන්දියාප්පේක මිල px වලින්. එහෙනම් මෙතන අගය i බෙදීම px. එහෙනම් මේ රේඛාවේ බෑවුම tan θ කියන්නේ සම්මුඛ පාදය කියලා කියන්නේ මොකක්ද ළමයෝ? i බෙදීම py බෙදනවා
මොකක්ද බද්ධ පාදය කියන්නේ? මෙන්න මෙතනාගේ i බෙදීම px වලින්. මට පුළුවන් බෙදීමක් වැඩි කිරීමක් කරන්න දකුණු පැත්ත උඩ යට මාරු කරලා සමානයි i බෙදීම py මේක උඩ යට මාරු කරනවා වැඩි කිරීම px බෙදීම i. දැන් මොකද වෙන්නේ? i ට i කැපෙනවා උත්තරේ සමානයි px බෙදීම py. එහෙනම් ඔබට පේනවා මිල රේඛාවේ බෑවුම සමානයි මේ භාණ්ඩවල ඒකක මිල අතර ඇති අනුපාතය. මේකට අපි කියනවා price ratio හෙවත් මිල අනුපාතය කියලා. හරිද? අපි කතා කරන්නේ ක්‍රම සූචක ක්‍රමය. අනිවාර්යෙන්ම භාණ්ඩ දෙකක්වත් පරිභෝජනය කරනවා. ඒ අර්ථයේ සංකල්ප දෙකයි. උපේක්ෂා වක්‍රය. උපේක්ෂා වක්‍රය මගින් භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව දක්වනවා. අනික් සංකල්පය මිල රේඛාව. මිල රේඛාව මගින් භාණ්ඩ පරිභෝජනයේ ආර්ථික කාර්යක්ෂමතාව දක්වනවා. අපි කිව්වා මිනිස්සු සමතුලිත වෙන්නේ තාක්ෂණික හා ආර්ථික කාර්යක්ෂමතා සමතුලිත වන අවස්ථාවේ නැත්නම් සමපාත වන වෙලාවේ කියලා. අපි යටතේ උපේක්ෂා වක්‍රය කියන්නේ යම් පාරිභෝගිකයෙක් එක්වර භාණ්ඩ දෙකක් පරිභෝජනය කරනවා නම් එම භාණ්ඩ දෙකේ විවිධ සංයෝජනයන් මගින් එක හා සමාන උපයෝගීතාවක් ලැබෙන ලක්ෂ්‍ය යාකරයන්ති වක්‍රය. ඒ මගින් භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව දක්වනවා. මිල ඒකේ බෑවුම සමානයි ආන්තික ආදේශන ශීඝ්‍රතාව සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි mrs. මිල රේඛාව යම් නිශ්චිත මුදලක් සහිත පාරිභෝගිකයෙක් එක්වර භාණ්ඩ දෙකක් පරිභෝජනය කරනවා නම් එම භාණ්ඩ දෙකේ විවිධ සංයෝජනයන් නැත්නම් එම සම්පූර්ණ මුදල වැය කර මිලදී ගත හැකි එම භාණ්ඩ දෙකේ විවිධ සංයෝජනයන් දක්වන ලක්ෂ්‍ය යාකර ඇඳි රේඛාව මිල රේඛාවයි. මෙමගින් භාණ්ඩ පරිභෝජනයේ ආර්ථික කාර්යක්ෂමතාව දක්වනවා. මිල රේඛාවේ බෑවුම සමානයි px බෙදීම py හෙවත් භාණ්ඩවල ඒකක මිල අනුපාතය. දැන් අපි කතා කරන්න යන්නේ ක්‍රම සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාව පිළිබඳවයි. ක්‍රම සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාව පිළිබඳවයි. දැන් මේ අනුව අපි කිව්වා පාරිභෝගිකයා මේ තීරණය ගන්නකොට ඔහුගේ තීරණයේ තාක්ෂණික හා ආර්ථික වශයෙන් එකඟතාවක් තියෙන්න පුළුවන් තිබිය යුතුයි කියලා. එතකොට භාණ්ඩවල පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව දක්වන්නේ උපේක්ෂා වක්‍රය මගින්. ක්‍රම සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාවයේදී ඔහු ගන්නා තීරණයේ තාක්ෂණික හා ආර්ථික වශයෙන් එකඟතාවක් තිබිය යුතු වෙනවා. ඔහුගේ තීරණයේ තාක්ෂණික යෝග්‍යතාව පෙන්눔 කරන්නේ උපේක්ෂා වක්‍රය මගින්. ඔහුගේ තීරණයේ ආර්ථික යෝග්‍යතාව දක්වන්නේ මිල රේඛාව මගින්. එහෙනම් x අක්ෂය මම නම් කරනවා x භාණ්ඩ කියලා. y අක්ෂය මම නම් කරනවා y භාණ්ඩ කියලා. අපි ගත්තොත් යම් පාරිභෝගිකයෙක් එකම අවස්ථාවක x හා y කියන භාණ්ඩ පරිභෝජනය කරන වෙලාවක එම පාරිභෝගිකයා සඳහා අඳින ලද උපේක්ෂා වක්‍ර තුනක් U1 U2 හා U3 වශයෙන් දක්වනවා. මෙම උපේක්ෂා වක්‍ර මගින් භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව දක්වනවා. එම භාණ්ඩ සඳහා අඳින ලද මිල රේඛාව කැපිටල් I වලින් දක්වනවා. එම කැපිටල් I මිල රේඛාව මගින් භාණ්ඩ පරිභෝජනයේ ආර්ථික කාර්යක්ෂමතාව දක්වනවා. පාරිභෝගිකයා සමතුලිත වන්නේ තාක්ෂණික හා ආර්ථික කාර්යක්ෂමතා එකිනෙක සමපාත වන අවස්ථාවේ මේ සිදුවන්නේ උපේක්ෂා වක්‍ර හා මිල රේඛාවේ බෑවුම එකිනෙකාට සමාන වන මේවා එකිනෙක ඡේදනය වන හෝ එකිනෙක ස්පර්ශ වන අවස්ථාවලදී.
එතකොට තමයි බෑවුම සමාන වෙන්නේ. මේ තර්කයේ අනුව A B හෝ C යන ලක්ෂ්‍යවලදී මේවා ස්පර්ශ හෝ ඡේදනය වීමෙන් අනුක්‍රමණයන් සමාන වෙනවා. පාරිභෝගිකයාට සමතුලිත වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ සඳහා A හෝ C යන ලක්ෂ්‍ය තෝරාගන්නේ නැහැ. හේතුව ලැබෙන්නේ U එක තරම් අඩු උපයෝගීතාවක්. කවුරුත් කැමති වැඩි උපයෝගීතාවක් ලබා ගන්න. ඒ නිසා U දෙක තරම් වැඩි උපයෝගීතාවක් ලැබෙන කැපිටල් B නම් ලක්ෂයේදී ඔහු සමතුලිත වෙනවා. ක්‍රම සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාවයේදී උපේක්ෂා වක්‍රයේ බෑවුම සමානයි මිල රේඛාවේ බෑවුම. එහෙම නැත්නම් උපේක්ෂා වක්‍රයේ බෑවුම ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි මිල රේඛාවේ බෑවුම px බෙදීම py. මෙන්න මේ අවස්ථාවේ පාරිභෝගිකයා සමතුලිත වෙනවා. U3 උපේක්ෂා වක්‍රයේ වැඩි උපයෝගීතාවක් ලැබුණත් ඊට ළඟා වීමට පාරිභෝගිකයාගේ ආදායම බාධාවක් වෙනවා. හොඳයි. අපි ඔය කතා කළේ ඔබට වැදගත් වන උපේක්ෂා උපයෝගීතාව නම් සංකල්පය ගැනයි. අපි එතකොට කතා කළා මේ දක්වා පළවෙනි නිපුණතා මට්ටම යටතේ නිෂ්පාදන සාධක හා ඒවා කාර්යක්ෂමව කළමනාකරණය කරන ආකාරයත් උපයෝගීතාව යටතේ සංඛ්‍යා සූචක ක්‍රමයට හා ක්‍රම සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාව. බොහොම කෙටියෙන් කියනවා නම් සංඛ්‍යා සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාවයේදී පාරිභෝගිකයා තනි භාණ්ඩයක් පරිභෝජනය කරනවා නම් සංඛ්‍යා සූචක ක්‍රමයට පාරිභෝගික සමතුලිතතාවයේදී පාරිභෝගිකයා තනි භාණ්ඩයක් පරිභෝජනය කරනවා නම් මේ කතා කරන්නේ සංඛ්‍යා සූචක ක්‍රමය ගැනයි. පාරිභෝගිකයා තනි භාණ්ඩයක් පරිභෝජනය කරනවා නම් එම භාණ්ඩයේ ඒකක මිල ඒ ආන්තික උපයෝගීතාවට සමාන වන අවස්ථාවේ සමතුලිත වෙනවා. භාණ්ඩ කීපයක් පරිභෝජනය කරනවා නම් එක් එක් භාණ්ඩයක ගෙවන ඒකක මිලට ලැබෙන ආන්තික උපයෝගීතාව එකිනෙකාට සමාන වන අවස්ථාවේ හිවත් mu x බෙදීම px නැත්නම් mu a බෙදීම pa සමානයි mu b බෙදීම pb සමානයි mu c බෙදීම pc නම් අවස්ථාවේ ඔහු සමතුලිත වෙනවා. මේ කතා කළේ තනි භාණ්ඩයක් පරිභෝජනය ගැන හා භාණ්ඩ කීපයක් පරිභෝජනය ගැන සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ. උපයෝගීතාව යටතේ හමු වුණු දෙවන සංකල්පය ක්‍රම සූචක ක්‍රමය. ක්‍රම සූචක ක්‍රමයේ යටතේ පාරිභෝගික සමතුලිතතාවයේදී තනි භාණ්ඩයක පරිභෝජනයක් ගැන කතා කරන්න බෑ. ඔහු අනිවාර්යෙන් භාණ්ඩ දෙකක්වත් මොකද සංසන්දනාත්මකව නිසා පරිභෝජනය කළ යුතුයි. මෙහිදී ඔහුගේ භාණ්ඩ පරිභෝජනයේ තාක්ෂණික කාර්යක්ෂමතාව පෙන්වුම් කළේ උපේක්ෂා වක්‍රය මගින්. x භාණ්ඩ y භාණ්ඩ. ඔහුගේ ආර්ථික කාර්යක්ෂමතාව පෙන්වුම් කළේ මිල රේඛාව මගින්. අක්ෂ සමානයි x භාණ්ඩ y භාණ්ඩ. මෙන්න මිල රේඛාව හෙවත් වියදම් රේඛාව. එතකොට ඔහුගේ සමතුලිත අවස්ථාවේදී තාක්ෂණික හා ආර්ථික කාර්යක්ෂමතාවල සමපාත වීමක් අවශ්‍යයි. ඒකයි මෙබඳු රූපයක් ඉදිරිපත් කරලා සමතුලිතතාව ගැන කතා කළේ. එතකොට අපට මීට අමතරව සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ ලැබුණා ප්‍රස්ථාරයක්. මොකක්ද මේ ප්‍රස්ථාරය? මුළු උපයෝගීතාව හා ආන්තික උපයෝගීතාව දක්වන ප්‍රස්ථාරය. සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ මීට අමතරව ලැබුණු ප්‍රස්ථාරය මුළු හා ආන්තික උපයෝගීතාව දක්වන ප්‍රස්ථාරය.
ප්‍රස්ථාරයේ අක්ෂ හොඳට මතක තියාගන්න. මේ යටතේ පරිභෝජනය කරන්නේ ඔහු තනි භාණ්ඩයක් පමණයි. ඒ නිසා x අක්ෂය භාණ්ඩ පරිභෝජනය වුණා, y අක්ෂය උපයෝගීතාව වුණා. මෙන්න මුළු උපයෝගීතාව උපරිම වෙන වෙලාවට ආන්තික උපයෝගීතාව බිඳුවක් හෙවත් ශුන්‍ය වුණා. මේක හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය පෙන්눔 කළා. එතකොට මෙන්න අපිට හම්බුණු ප්‍රස්ථාර ටික මේ දක්වා. පළවෙනි එක සංඛ්‍යා සූචක ක්‍රමයේ මේ ප්‍රස්ථාරය, දෙවෙනි එක ක්‍රම සූචක ක්‍රමයේ උපේක්ෂා වක්‍ර ප්‍රස්ථාරය, තුන්වෙනි එක මිල රේඛා ප්‍රස්ථාරය, හතරවෙනි එක සමතුලිතතා ප්‍රස්ථාරය. ඊළඟට හමු වුණු සමීකරණ මෙන්න මේවයි. තනි භාණ්ඩයක් පරිභෝජනයේදී සංඛ්‍යා සූචක ක්‍රමයට මේක, භාණ්ඩ කීපයක් පරිභෝජනයේදී සංඛ්‍යා සූචක ක්‍රමයට මේක, ක්‍රම සූචක ක්‍රමයට ආන්තික ආදේශන ශීඝ්‍රතාව හෙවත් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි භාණ්ඩවල ඒකක මිල අනුපාතය හෙවත් px බෙදීම py. ඉතින් ඔය ආර්ථික විද්‍යාවේ ආරම්භක කොටසේ ප්‍රස්ථාර ටිකයි ඒ සම්බන්ධයෙන් ලැබෙන සමීකරණ ටිකයි මම හිතන්නේ ඔබ මේක ඔලුවට දාගෙන ඇති. එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක ආපහු පාරක් බලන්න. ඊට කලින් දල වශයෙන් නෝට් එක වරක් දෙවරක් කියවලා වගේ කුප්පිය හරහා සම්බන්ධ වුණාම වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මොකද ඇත්තට මේකේ වැදගත්කම විෂය පිළිබඳ මම හිතනවා ඔබට මේක තේරුණායි කියලා. මට විශ්වාසයක් තියෙනවා ඔබට මේක තේරුණා කියලා. මේ තරම් හොඳින් කලින් වැටහිලා නැතුව ඇති යම් අඩුපාඩු තිබුණා නම් ඔයගොල්ලෝ කලින් ඉගෙනගත්ත පාඨමාලාවල මෙතෙන්දී හොඳට මැච් වෙන්නේ නැති. මම කියන්නේ ඒ ඉස්සරලා උගන්වලා නැහැ කියලා උගන්වලා ඇති. නමුත් යම් ස්ථාන අඩු වැඩි වශයෙන් ටච් වෙලා තියෙන්න ඇති. ඒ වගේම මම මේ වැදගත් එක මිටකට ගත්ත කුප්පිය කියලා කියන්නේ ඒකයි. ඉතින් ඉදිරියටත් මම ඉකොනොමික්ස් වලට මේ වගේ කුප්පි සීරීස් එකක් දානවා. ඉතින් පළපුරුදු ගුරුවරයෙක් වශයෙන් මම හිතනවා මට ඔබව ගොඩ දාලා දෙන්න පුළුවන් කියලා. ඉතින් හැබැයි එක දෙයක් තියෙනවා මගේ 2023 පන්ති ආරම්භ වෙලා තියෙනවා. ඒ පන්ති වලට බැඳෙන්න කැමති ඔබගේ නංගිල මල්ලිලා ඉන්නවා නම් වෙන කිසිම දෙයක් කරන්න එපා. ඒගොල්ලන්ට කියන්න මෙන්න මෙච්චරක්. මොකක්ද? 0.71 808යි 73යි 97ට මෙන්න නම්බර් එක. මෙන්න මේ නම්බර් එකට 2023 කියලා WhatsApp කරන්න කියන්නේ. මම ඒගොල්ලන්ටත් ක්ලාසස් කරන්නේ ඕගොල්ලන්ට වගේම මේ විදිහට ක්ලාස් එක කලින් මගේ වෙබ්සයිට් එකේ රෙකෝඩ් කරලා මේ ඉදිරිපත් කරනවා. මේක වගේ YouTube එකට දාන්න නැති වෙන්න පුළුවන්. එතකොට මුදල් ගෙවන අයට ක්ලාස් වලට සම්බන්ධ වෙලා ඔබට මේ පිටුහල් ලැබෙනවා වගේම නැවත ඕන වෙලාවක් 100 පාරක් හරි කමක් නැහැ බලන්න පුළුවන්. ඒ වගේම පරක්කු වෙලා පන්ති වලට බැඳෙන අයටත් මුල පන්ති බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වාසියක් තියෙන ටයිම් ටේබල් කියලා කතාවක් නැහැ. සල්ලි ගෙවුවට පස්සේ තමා කැමති ඕන වෙලාවක සිග්නල් තියෙන වෙලාවක ලයිට් තියෙන වෙලාවක වෙන පන්ති නැති වෙලාවක බලන්න පුළුවන්. ඒ නංගිල මල්ලිලට පොඩ්ඩක් අපේ පන්ති ගැන කියන්න. 2022 ආයේ ඉන්නවා නම් ඒගොල්ලෝ WhatsApp කළ යුත්තේ 2022 කියලායි. මම එතකොට ඒගොල්ලන්ට පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන ඔක්කොම තොරතුරු කියන්න. ඉදිරියේදී මගේ හෝල් ක්ලාසස් පටන් ගන්නවා. මහනුවර සුධර්මාරාමයේ පොඩ්ඩක් මේකත් අහගන්න. පන්තිය අහගෙන හිටියා වගේම සුධර්මාරාමයේ කුරුණෑගල නව ලෙක්සිකෝන් කියන ආයතනය, ඒ වගේම නුගේගොඩ, සැසිප් කියන ආයතනය. මෙන්න මේවායේ අනාගතේ හෝල් ක්ලාසස් පටන් ගන්නවා රට යහපත් වුණාම. ඒ නිසා ඔබගේ නංගිල මල්ලට මඟ පෙන්වීමක් කරන්න. එහෙනම් මේකට වැඩි කල් ගන්නෑ. මම ඉදිරි ප්‍රෝග්‍රෑම් එක ඊටාම දින කිහිපයක් තුළ දානවා පුතේ. ඒ නිසා මේක ටක් ගාලා බලලා වැඩේට සෙට් වෙලා ඉන්න. එහෙනම් ආයිබෝවන්. ඔබේ ජීවිතයම ගොඩනගන කෘෂි විද්‍යා ගුරුවරයා සුදත් වික්‍රමරත්න.